අයිබෝවන් බොහොම සුන්දර සුබ හැන්දෑවක් හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ගීතයේ රිද්මීය අවකාශය සොයාගෙන යන ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm ජාතික ගුවන් විදුලිය City FM ඔබට තිළිඳ කර නවමුවාරක සංගීතමය වැඩසටහන. ගීතය කියන ස්වභාවිත මාධ්‍ය පිළිබඳව හදාරගෙන යද්දී බොහෝ තැන්වලදී අපි ගීතයේ පදමාලාව සහ හඬට වැඩි ඉඩක් දෙනවා. හැබැයි ඉන් එපිටට ගීතයක් තුල සංගීතය අපි බොහෝ තැනකට ගෙන යන්නට හැකියාව ඇති මාධ්‍යයක්. එනිසා ලාංකීය සංගීත ක්ෂේත්‍රයේහි ගීතයේ මායම සොයාගෙන යන සංගීතය ජනගත කරන්නට කෙරෙන සුහදශීලී ඇරයුම තමයි මේ ඔබට කරන්නේ Melody of Rhythm හරහා. සෑම ශනිදා දිනකම අද සිට ඔබට සවස 4 සිට 6 දක්වා පුරා පැය දෙකක් මේ වැඩසටහන සමග සමීප වන්න හැකියාව තිබෙනවා. සංගීතය තරම් මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට හැකි තවත් දෙයක් තියෙනවද කියලා අපිට හිතන්න අමාරුයි. විටක භාවනාවක් වන සංගීතය අපේ ජීවිතයේ බොහෝ සුඳුරු තැන් අඳුරු තැන් අපේ ජීවිතයේ ස්මරණීය මතක සටහන් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. විටක ඕස්ට්‍රියාව ආක්‍රමණය කරන්න ප්‍රංශ හමුදාව එනවා. හැබැයි ලෝක ප්‍රකට සංගීතඥයෙකු නිසා ඕස්ට්‍රියාව ආක්‍රමණය කිරීමේ අදහස ටිකක් පස්සට දාලා සටන් විරාමයක් පවත්වනවා ප්‍රංශ හමුදාව. ඒ කවුරුත් නෙමෙයි බීතෝවන් නිසා. බීතෝවන් ඕස්ට්‍රියාවේ ජීවත් වනවා කියලා ප්‍රංශ හමුදාව දැනගත් නිසා ඔහුගේ කන් නැසීම නිසා සමහර වෙලාවට බීතෝවන් එළියට ඇවිල්ලා තමන්ගේ වෙඩිඋණ්ඩයට ගොදුරු වේ කියන බියෙන් එදා ප්‍රංශ හමුදාව යුද විරාමයක් පවත්වනවා මේ ඕස්ට්‍රියාව රටට. කොතරම් සංගීතයට තේ කර හැකිද යන්න පිළිබඳව හොඳ නිර්වචනයක් එතන තියෙනවා. අද දවසේදී මේ වැඩසටහන සමග ඔබට සමීප වන්නට අද සිට හැකියාව තිබෙනවා. මේ සොඳුරු ගනුදෙනුව බොහොම අපූර්වට රිද්මීය අවකාශ මත ඔබේ හදවතේ නිදන්ගත කරවන්නට අපේ ආරාධනෙන් යුතුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සංගීත විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කෝලිත බහනු දිසානායක මහත්මයා අපත් සමග එකතු වෙනවා. ආයුබෝවන් සුබ හැන්දෑවක් මහාචාර්යතුමනි. ආයුබෝවන්. එතුමත් සමග මේ අපේ කාලය තුලදී සංගීතයේ රිද්මීය අවකාශය සොයාගෙන යන්න අප සූදානම්. ජාතික ගුවන් විදුලිය මේ වැඩසටහන ඔබට තිළින කිරීමේදී අපේ ගරු සභාපතිතුමන් මේ පිටුපස දැවැන්ත සෙවලලක සිට මේ සඳහා සියලු අධියුරුකම් ලබා දෙනවා. ඒ වගේම තමයි වැඩසටහන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය මයුරු අබේසිංහ මැතිණිය, අරුණ ප්‍රියන්ත දෙසිංහ මහත්මයා මේ ඇතුළු පිරිවර මේ සියල්ල බොහොම ලස්සනට ඔබට තිළින කරන්නට අපත් සමග එකතු වෙනවා. එහෙමනම් වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරන්නට මත්තෙන් ජාතික ගුවන් විදුලිය එදා සිට මේ දක්වාම අපේ ගීතය පිළිබඳව සංගීතය ගැන කතා කරද්දී නූර්ති නාටගම් ගී යුගයේ සිට ඉන් පසු ග්‍රැමෆෝන් ගී යුගයට පැමිණි කල්හි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මුද්‍රාගත ලකුණු තැනූ ස්ථානයක් බවට ජාතික ගුවන් විදුලිය පත් වෙනවා. ඉන් අනතුරුව සුනිල් සාන්තයන්, ආනන්ද සමරකෝන්, පද්මශ්‍රී පණ්ඩිත W.T. අමරදේව වැනි මහා ගාන්ධර්වයන් බිහි කළ තෝතැන්න මේ ජාතික ගුවන් විදුලිය. ඒ තෝතැන්නේ සිට හෙට අනාගතය දිනන්නට සංගීත ක්ෂේත්‍රයෙන් අනාගතය දිනන පරපුරට නිසි මාර්ගෝපදේශකත්වය සපයන්නටයි අපි සූදානම් වන්නේ. මහාචාර්යතුමනි, අපි ග්‍රැමෆෝන් ගී යුගයේ ගීතයකින් තමයි අද දවසේ මේ ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව හොයාගෙන යන්න ආරම්භය සනිටුහන් කරන්නේ. හියුබර්ට් දිසානායකයන් ලියූ සුනිල් ශාන්ත මහත්මයා තනු නිර්මාණය කරමින් ගැයූ සුවඳ රෝස මල් නිලා. මේ ගීතය ගැන, මෙහි භාවිත ස්වරූපයේ සංගීතය ගැන අපි ආරම්භයේ පොඩ්ඩක් කතා කරලා ඉමු. මම හිතන්නේ අපි ගීතය ශ්‍රවණය කරලා මෙතෙන්ට යමු. මොකද එතකොට අපේ මේ රසික ප්‍රජාව ගීතය අහලා නැවත ස්මරණයකට යනවා. ඊට පස්සේ අපි හැඩතල ගැන කතා කරමු. හැඩය කොහොමද, මේ සංගීතය කොහොමද කියන එක බොහොම සරලව කතා කරමු. මොකද හැමෝම සෙන්සුරාද විවේකයෙන් ඉන්න වෙලාවක්. ඉතින් ගොඩාක් අපි ගැඹුරට යන්නද බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද රසිකයින් ඉන්න තැනට ගිහිල්ලා ඔවුන්ගේ මේ සංගීතය ගැන තියෙන යම්කිසි උනන්දුවක් තියෙනවා නම් ඒක නැවත පොඩ්ඩක් පහුරු ගාලා ඒ රසමනස අවදි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි.
මේ ගීතයත් එක්ක ග්‍රැමෆෝන් ගී යුගයේ අර HMV තැටියට කොලොම්බියා තැටියට ඇහුණු ගීත මතකයේ කොහේද කිර වෙලා වගේ නිකන් හැඟීමක් දැනෙනවා. අපි එතනින් පටන් ගමු. මුලින්ම මං ස්තුතිවන්ත වෙනවා මොකද සිටි FM නාලිකාව ඔස්සේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මේ දපු පියවර පිළිබඳව මොකද වාද්‍ය සංගීතය කියන එක ගුවන්විදුලියට අලුත් දෙයක් නෙමෙයි. ගුවන්විදුලිය බැබළුනේ වාදකයෝ හින්දාද වාදකයෝ බැබළුනේ ගුවන්විදුලිය හින්දාද කියලා ගරු සභාපතිතුමනි ජගත් වික්‍රමසිංහ මැතිතුමා අපි වෙනමම සාකච්ඡා කරන්න ඕනේ. ගුවන්විදුලිය හින්දාද වාදකයෝ බැබළුනේ වාදකයෝ හින්දාද ගුවන්විදුලිය බැබළුනේ. සරලව කිව්වොත් සංගීතඥයෝ හින්දාද ගුවන්විදුලිය බැබළුනේ කියන එක අපි වෙනම සාකච්ඡාවකට ගන්න ඕනේ ගරු සභාපතිතුමනි. ඒ වගේම වාද්‍ය ශිල්පියා කියන කෙනා මතු වෙන එක ගුවන්විදුලි සංස්ථාව මම හිතන්නේ නිත්‍ය වාදක මණ්ඩලයක් ඉන්න එකම රාජ්‍ය මාධ්‍ය ආයතනය. ඉතින් ඒ නිසා වාදකය ආරක්ෂා කර ගැනීමේ වගකීමකුත් අපිට කලාකාරයෝ හැටියට අපි හැමෝටම සංස්ථාවේ බලධාරීන්ට තිබෙනවා. ජගත් වික්‍රමසිංහ මහත්මයා මම හිතන්නේ ඒ වෙනුවෙන් නිර්භයව පෙනී සිටිනවා. මොකද එතුමත් අද ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හැටියට කටයුතු කරන අපිට බොහොම සතුටක්. විශාරද තත්ත්වයට පත් වෙලා එතුමත් වාද්‍ය ශිල්පියෙක් හැටියට තමුන්ගේ ජීවිතය පටන් ගන්න පස්සේ ගායකයෙක් වෙලා හැම අපු කෙනෙක් මං හරිනේ නේ මෙතුමා. ඔව්. ඉතින් ඒ නිසා මේ ගීතය ගැන කියනවා නම් සුවඳ රෝස මල් නෙලා කියන ගීතය අපේ පැටවුන්ට උනත් මැදිවේ ඉන්න කෙනෙකුට උනත් මහල්ලෙකුට උනත් ගායනා කරන්න පුළුවන් ගීතයක්. ඊළඟට මේ සුනිල් සාන්තයන්ගේ දැන් මේ රසික පිරිසට මම නිකන් දැනගන්න කැමති සුනිල් සාන්තයන්ගේ මේ සංගීත සංයෝජනය කියන්නේ එක යුගයක් මේ රටේ. ඒ කියන්නේ ඒක පැහැදිලි යුගයක්. ඒ කියන්නේ එතුමාගේ සංගීත ආර පිළිබඳව මේ ගොඩාක් ගැඹුරට යන්න බෑ. මොකද මේ රසිකයෝ ගැන අපි හිතමින් යන නිසා. එහි තිබෙන්නේ ඊටාම ඒ කියන්නේ බටහිර සංගීතය, ඒ කියන්නේ බටහිර අපි කියන වෙස්ටර්න් මියුසික් කියලා ඉංග්‍රීසියෙන් කියන මේ බටහිර සංගීතයේ මේ ස්වර සම්පින්ඩනය කරන ස්වර එකතු කරන විදිහ ස්වර මෙහෙම එකට ලං කරගෙන නිර්මාණයකට යන විදිහ භාවිත කළා. ඒ වගේ මෙතුමාගේ නිර්මාණවල මේ පල්ලිවල කැරොල් පසම් කාන්තාරුවේ ලක්ෂණ තියෙනවා. මම නිකන් තව උදාහරණයක් කියලා පෙන්නන ඒක අහුවම හොඳට තේරෙයි. නෑලවි සැනසින්කු මාගේ සුදු ඕලුමාලේ. දැන් ඉතින් ඔන්න මම දැන් මම පාවිච්චි කළේ මේ වාදකයෝ මේ වාදන ඉදිරිපත් කරපු ශ්‍රුතිය. මම දැන් පොඩ්ඩක් මම කිව්වොත් තන ඒ ස්වර ප්‍රාරාසෙම මාරු කරනවා. නෑලවි සැනසින්කු මාගේ සුදු ඕලුමාලේ නෑලවි සැනසින්කු. දැන් බලන්න මේ වචන ඈත් වෙලා තියෙන විදිහට. එතකොට නෑල ඔහොම යනකොට වචන මේ ගුරු අක්ෂර මේ අකුරු එකිනෙකට ඈත් වෙනවා. එතකොට මේ වැඩසටහනේ අරමුණත් එක්ක බලන්න මේ වාදකයට සිදු වෙනවා මේ වචනේ හැඩයත් මේ සුවඳ රෝස මල් නෙලා කියන ගීතය අහලා තියෙන රසිකයෙකුට ඒ වචන වලින් දැනෙන භාෂාවෙන් කියන්නේ මේ සිංහල භාෂාවේ ඒ තේරුමත් මේ දෙකම එකට කැටි කරගන්න සිදු වෙනවා වාදකයට. දැන් ගායනීදිත් ඕක වෙනවා. ගායනීදිත් මේ ස්වරයයි භාෂාවේ තියෙන තේරුමයි දෙක සම්බන්ධ කරගන්නවා. හැබැයි වාදකයට ටිකක් ඊට වඩා බැරෑරුම් රාජ්‍යකාරියක් කරන මොකද ඔහුගේ කතා කරන්නේ සංගීත භාණ්ඩය තමයි කතා කරන්නේ. ඒතර සංගීත භාණ්ඩය තුලින් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වෙනුනේ. ඒ හැඟීම හැබැයි එතෙන්දී අර මේ ගීතය අහලා තියෙන කෙනාගේ අර වචන ටික රැව්පිල් රැවදින ඔහුගේ මනසේ. දැන් සංගීත භාණ්ඩ ගැන සභාපතිතුමා මෙහෙම කියලා තියෙනවානේ. දැන් ඉස්සර ස්ට්‍රැඩිවෙරිස් වයලින් හදපු කාලේ වයලින් වල පිටිපස්සේ කොටනවා. මම මේ සිංහල එක කියන්නම්. ඒ හදන්නේ ලීයකින්නේ. ඒ ලීය පිටිපස්සේ වයලින් කොටනවා ඉස්සර. දැන් නම් එහෙම කරන්නේ නැහැ. එදා මම ඔබට සෙවණක් වුනේමි. අද මම ඔබ වෙනුවෙන් ගයමි. මේ කොටන්නේ මොකේද? වයලින් එක පිටිපස්සේ. එතකොට වයලිනියත් ගයනවා. එහෙම නැත්නම් අද මෙතන මේ ගීතේදී අපි දැන් රසිකයින්ට දැනගන්න කියමු. මේ ගීතය ප්‍රධාන භාණ්ඩ කීපයකින් කරා. මුල් කොටස සිතාරයත් මේ විදුලි ඕගනයෙන් නැගෙන ග්ලොකැන්ස්පිල් කියන හඬ නිකන් ලෝහ වලට ටිකක් සමාන. ඊට වඩා එච්චර කර්කශ නැහැ ලෝහ කිව්වට.
ඒ කියන්නේ මෙල්ට් කරපු ඒ කියන්නේ සුමට කරපු ලෝ හෝලින් නැගෙන හඬකට සමාන හඬකින් කීබෝඩ් එකත් සිතාරයක්. අනතුරු අපේ උපාලි මල්ලි වයලිනින් වාදනය කළා. ඊට පස්සේ බට්නලායම් වාදනය කළා. මම මේ රසිකින්ට දැනගන්න කියන්නේ. ඒ සියලු වාද්‍ය භාණ්ඩ එකට කැටි කරගත්තා. ඉතින් එතෙන්දී අර වාදකයාගේ වාද්‍යනය ඉදිරිපත් කරන ශිල්පය ශාස්ත්‍රයට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ශිල්පය කියන්නේ මේ හැඟීම් ධාරාවත් එක්ක වැඩ කරන දෙයක්. ශාස්ත්‍රය කියන්නේ ටෙක්නික්ස්. ඒතර හැඟීම් ධාරාවත් මේ දෙක සම්බන්ධ වුණා තමයි සාර්ථක වාදනයක් කරන්න පුළුවන්. මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් මේ අර විටක සේකර කියනවා වැළපෙව මధుර තතේ අලුවද නොරැදේ ගැහෙන අතේ කියලා. මම හිතන්නේ වයලීනේ බොහොම සුරුවිරුකම් සහ අද ඒ තත්භාණ්ඩත් එක්ක බොහොම ලස්සන ගී මිහිරියාවක් මවන්න සෝදානම් මෙහිදී. අපි ග්‍රැමෆෝන් ගී යුගයෙන් ඊට පස්සේ එන්නේ පද්මශ්‍රී පණ්ඩිත WT අමරදේව මහත්මයා ළඟට. කොළරත්න ආර්යවංශයන් ලියු රෝහණ වීරසේනයන් සංගීතවත් කළ බොහොම ජනප්‍රිය හදවතට දැනෙන ගීතයක් මම හිතන්නේ අනුවාදනය අහලා අපි කතා කරමු.
බොහොම මధుර අපේ මතකයේ තියෙන තනුවක්. දැන් මේ ගීතයක් කිව්වහම මහාචාර්යතුමනි මේ කාර්කශ ජීවිතයේ අපේ විවිධ හැලහැප්පීම් ප්‍රශ්නත් එක්ක ඉඳිද්දී ගීතයක් කියන්නේ අපේව සමාධියකට දැහන්ගත කරන තැනක්නේ. මේ ගීතේ කෝරස් එකට ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එක තුලම අපි එක තැනකට ගෙනල්ලා නතර කරනවා. දැන් මේකට ඔබ සූදානම් වෙන්න, රෙඩි වෙන්න මේ ගීතය අහන්න කියලා. එතනින්ම අපි මේ ගීතය පටන් ගමුද? මේ ගීතය සුවිශේෂී ගීතයක් සහ එම ගීතයේ නිර්මාණාත්මක බව නිසාම තමයි මම හිතන්නේ ආචාර්ය රෝහණ වීරසිංහට සම්මාන හම්බුනේ මේ චිත්‍රපටයේ සංගීතයට. ඉතින් මෙතෙන්දි කියන්න තියෙන්නේ දැන් ගී තනුවකට අවශ්‍ය කරන ප්‍රවේශය සපයන කොටසක් මේ ගීතයේ තියෙනවා. ඒ කියන්නේ ඒක අනාඝාතාත්මක කියන රිද්මයක් නැහැ. රිද්මෝත්පාදක භාණ්ඩයකින් මුකුත් තබ්ලා හෝ බෙර හෝ මොනවත් වාදනය කරන්නේ නැහැ. ඉතින් එහෙම රිද්මයක් නැතුව කොටසක් වාදනය වෙලා යම් හඳුන්වා දීමක් කරනවා. ඊට පස්සේ තමයි ගීත අනුව ගලාගෙන යන්නේ. තව මෙතෙන්දී විශේෂ දෙයක් තියෙනවා. දැන් වාදකයෙකුට පුළුවන් දැන් මෙතන මේ ගීතය ආචාර්ය අමරදේවයන් ගායනා කරපු ගීතයක්නේ. ඒතර එතුමා මේ වචන ඔස්සේ වචන තුළ තියෙන ලඝු ගුරු අක්ෂර ගොඩක් තියෙනනේ භාෂාවක් නම ඒක ඔස්සේ එතුමාගේ ගායනය මෙහෙවන ආකාරයක් තියෙනවා. හැබැයි වාදකයෙකුට පුළුවන් අර මූලික තනුවේ ඉඳගෙන ගායකයා ස්පර්ශ නොකරපු සූක්ෂම තැන් අල්ලන්න පුළුවන් වාදකයෙකුට. එහෙම හැකියාවක් ඉන්ස්ට්‍රුමන්ට් එකකට තියෙනවා. මොකද දැන් අපේ මේ ස්වර තන්තු පිහිටලා තියෙන විදිහට අපේ මේ ස්වරාලයයි මේ ඉන්ස්ට්‍රුමන්ට් එක නැත්තම් වාද්‍ය භාණ්ඩයක මේ ස්වරාශ්‍රිතව මේ ඇඟිලි වලින් කරන ශාස්ත්‍රයයි දෙකක්. මොකද ශිල්පය කියන්නේ මිනිස්සුන් මේ මොකක් හරි දෙයක් කරන්න මනසින් කරගන්න සංවිධානයක්. දැන් දැන් මේ ගීතය දැන් ආචාර්ය අමරදේවයන්ගේ මේ ආරාධනා කියන ගීතය මම ගායනා කළොත් ඒක එක විදිහක් වෙයි. අපේ සභාපතිතුමා ගායනා කළොත් ඒක තව විදිහක් වෙයි. දැන් මෙතන අද ගීත ගායනා කරන්න ඇවිල්ලා ඉන්න කවුද අපේ හේමන්ත අපවර්චි මහත්මයා ගායනා කළොත් ඒක තව විදිහක් වෙනවා. මොකද මේ ශිල්පය එක එක්කෙනා ධාරණය කරගන්න විදිය වෙනස්. ඒ කියන්නේ අපි ඒක අපිට ළඟා කරගන්න විදිය. ඒක ලොකු මානසික මේ සංගීත මනෝවිද්‍යාවේ තියෙන දෙයක්. ඒක මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි මේ ශිල්පයේ එක එක්කෙනා ධාරණය කරගන්න විදියක් තියෙනවා. ඒක තමයි වෙනස් වෙන්නේ. දැන් දැන් අපි එකට ගීතයක් ගායනා කළත් මල්ලි දැන් මෙහෙමනේ. දැන් මෙතන 10 දෙනෙක් ඉන්නවා. අපිට 10 දෙනෙක් කියනවා කියලා දැනෙන්නේ ඒ 10 දෙනා කොච්චර ශ්‍රුතියට ගායනා කළත් එක සූක්ෂම තැනක 10 දෙනා 10 විදියක්. විශ්වාස කරනවා. දැන් ඔතන ওই ගායනයේ තියෙන හැඩය වාදන භාණ්ඩයකට ගෙනීමේදී දැන් ඒක තමයි මම කියන්නේ ආවේ. ගායනයට ගායන වෘන්දයක 10 දෙනෙක් හිටියත් 12 දෙනෙක් හිටියත් 20ක් හිටියත් 100ක් හිටියත් අපිට අහන් ඉන්නට තේරෙනවා මේගොල්ලෝ ඔක්කොම පිච් එකේ කියනවා කියලා. හැබැයි ඒ 10 දෙනා නැත්තම් 100 දෙනා හරියටම දැන් අද තාක්ෂණයේ තියෙනවා කම්පියුටර් එකට දාලා බැලුවොත් පොඩි හරි වෙනසක් තියෙනවා. සිම්ෆනි එක වයලින් 40ක් වාදනය කරනවා 40ක් අපිට ඇහෙන්නේ ඒ 40 දෙනාගේ චූටි හරි වෙනසක් තියෙන නිසා. ඉතින් ඒ අනුව දැන් මේ ආරාධනා ගීතයේ මේ උපාලි මහත්මයා වාදනය කළේ ගී අනුවාදනය. දැන් එයා වාදනය කරනකොට අර සූක්ෂමතා එයාට ඕන විදිහට ගන්නවා. ඒ ඇඟිලි තුඩු වලට එනවා. එතකොට ඒක සමහරට ආචාර්ය අමරදේවයන්ගේ ගීතනුවේ එතුමා ස්පර්ශ නොකළපු සමහර සූක්ෂමතා වාදකයෙකුට යනවා. ඉතින් ඒක අමරදේවයන් ඒක ස්පර්ශ කළේ නැහැ කියන එක එතුමාගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒක තමයි ගායනයේත් මේ වාදනය කියන විශේෂ වෙනස. ඒ කියන්නේ වාද්‍ය වේදය කියලා එකක් තියෙනෙත් ලෝකේ ගායන වේදය කියලා එකක් තියෙනෙත් ඒකයි. ඒ කියන්නේ ලෝකේ හතර දිග්භාගේ ගායනයෙන් වාදනයෙන් මේක වෙනස් වෙන්නේ ඒකයි. මොකද ගායකයාගේ මේ ස්වර හකු මේ ස්වරාලය මේ මාංශපේශි ගායනයට වැඩ කරන විදිහත් වාදකයෙක්ගේ මේ බාහුව ඇඟිලි තුඩු මේ වැඩ කරන විදිහ සම්පූර්ණ වෙනස්. ඉතින් ඒ නිසා මේක මේ සංගීතය ඇත්තෙන්ම මේ භෞතික මානව විද්‍යාත්මක විෂයක් සහෝදරතුමා. ඒ කියන්නේ මේ මානව ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මිනිස්සුනේ මේක කරන්නේ මොන දහංගටේ දාලා මේක කිව්වත් අපිට දැනෙන විදිහට. ඉතින් අර කිව්වා වගේ ශිල්පයේ කියන්නේ මේක කවුරු හරි ධාරණය කරගන්න දේ. ශාස්ත්‍රය කියන්නේ ප්‍රැක්ටිස් එක. ඒක තමයි අපි කියන්නේ මේ මිනිස්සු වාදනය කරනකොට දැන් සමහරවිට අපි දුර්වල වෙන්නේ ප්‍රැක්ටිස් එක නැතිකම නිසා. සමහරවිට අපේ වාදකයෙක් හෝ ගායකයෙකුට සමහර දෙයක් අමතක වෙන්නේ ඒ ප්‍රැක්ටිස් එකේ ප්‍රශ්නය නිසා නෙමෙයි මේ මානසික ඒකාග්‍රතාවයේ ප්‍රශ්නය නිසා. හිත එකතන නැතිකම නිසා. ඔව් දැන් මේ ගීතේ මේ පද අර්ථය ගත්තාම අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන ජලි වඩින්න. ඇත්තටම එහෙම එන්න හිතන තරමටම අර වචන වලින් ඔබට ගිය සංගීතයෙන් බොහෝ දේවල් කරන්න හැකියාව තිබෙනවානේ. මම හිතන්නේ මේ මෙලඩි එක හරහා මේ සංගීතය හරහා අපිට ඒක දනවන්න හැකියාව රෝහණ වීරසිංහයන් උපයෝගී කරගෙන තියෙනවා. අපි ගැන කතා කරමු. ඔව් මෙහෙමයි. දැන්
දැන් සංගීතය ගායනයට එහා වාදනයට යන්න පුළුවන්. හැබැයි වාදනයට මිනිස්සු මේ ලෝකෙ මිනිස්සු ආවේ මල්ලි ගායනය. ගායනය කළා තමයි මිනිස්සු වාදනයට ගියේ. ගායනයෙන් තමයි මිනිස්සු ඔක්කොම හැඩතල හදාගත්තේ. මේ කලාප හැම කලාපයකම මේක තමයි ඉස්සෙල්ලා මිනිස්සු ගායනය කළේ. ඉතින් දැන් එතෙන්දී දැන් අර ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දැන් මේ වචන ආර්ථයට එහා ඒක තමයි අර කිව්වේ වාදකයන් සූක්ෂමතාවලින් එහාට යනවා. ඒ අර්ථය ජනනය කරන්න එක පැත්තකින් ඔහුට සිදු වෙනවා. අනිත් එක තමයි අර මං පෙර කී කාරණාව. වචනයෙන් දැනවෙන මොකක් හරි ප්‍රකම්පනයක් තියෙනවා නම් ඒ ප්‍රකම්පනය ස්වරයට හරවන්න ඕනේ ඊට පස්සේ. ස්වරයට හැරෙවින් පස්සේ අන්න අර මං කිව්වා වගේ එයාගේ වාදනය ඒ ස්ටයිල් එක ඒ වාදන කෞශල්‍ය එතෙන්ට එනවා. හැබැයි එතෙන්දී අපිට අමරදේවයන්ගේ වචන ඒ වචන වලින් අපි ගීතේ කලින් අහලා තියෙනවා නම් ඒ වචන වලින් දැනෙච්ච භාවාර්ථය අපිට දැනෙනවා. ඉතින් ඒ නිසා මේ දෙකම ගැළපිච්ච දෙයක්. ඉතින් ඒ නිසා ගායනයේදී අර ඍජුවම වචන වලින් කියන නිසා අපිට ඒ භාව ඒ සංඥාර්ථ ඔක්කොම අපි ඔලුවට එනවා. ඒ කියන්නේ වචන තේරුම මොන හරි හැඟීමක් තියෙනවා නම් නටන්න හිතෙනවා නම් අප්පුඩි ගහන්න හිතෙනවා නම් ඒ ඔක්කොම අපිට එනවා. හැබැයි වාදනය කියන්නේ එහෙම එකක් නෙමෙයි. වාදනය කියන්නේ හරි ගැඹුරු දෙයක්. දැන් ඔබ බලන්නකෝ දැන් ලෝකේ මේ ලංකාවේ තත්ත්වය බැලුවොත් ලෝකේ තත්ත්වය බැලුවොත් ගායකයෝ බිහි වෙන වේගෙන් වාදකයෝ බිහි වෙන්නේ නැහැ ලෝකේ. මොකද වාදකෙක් වෙන්න ලේසි නැහැ. මොකද ඒක හැමගක් වෙලාවට සාමූහික ක්‍රියාවක වයි එන්නේ. මොකද සෝලෝයිස් කෙනෙක් වෙනම කතාවක්. දැන් මේ ඉන්න වාදකයෝ පිරිස එකට වයන්න ඕනේ. එක විදිහට වයන්න ඕනේ. ඒ නිසා ඒක හරි අමාරු දෙයක්. ගායනේ නැතිනම් තමුන් මයික් එක ගත්ත තමුන් කෝ ඒකත් හරියට කියන්න එක වෙනම කතාවක්. නමුත් ගායකයෙක් බිහි වෙන තරම් ලේසියෙන් හොඳ වාදකයෙක් හදාගන්න බෑ. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm සොඳුරු හමුවීමක්. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm. මහාචාර්ය කෝලිත භානු දිසානායක සමග සප්තස්වරේ මාධුර්ය අප්‍රමාණව විඳින්නට ඔබට ඇරයුම්. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm ජාතික ගුවන් විදුලිය City FM ඔබට ගීතයේ සංගීතමය පාර්ශවයේ රුවගුණ අසිරිය දනවන මොහොතේ අපි ඉන්නේ. පුංචි වෙනසක් කරන්න කියලා හිතුවා. දැන් අපි සංගීත අනුවාදනම ඇහුවේ. ගීතයක් අහන්න හොඳ වෙලාවක්. මහාචාර්යතුමනි අපි ගීතය පිළිබඳව කතා කරලා ගීතය ඇහුවොත් හොඳයි කියලා හිතුවා. වෙනසකටත් එක්ක මේ ගීතේ මේ රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය තමයි කියවෙන්නේ. මේක පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රෝහණ වීරසිංහන්ගේ සංගීත මුසුව ශ්‍රී ජයදේවයන් විසින් තමයි ගීත ගෝවින්දය ලියන්නේ. ගීත ගෝවින්දේ තමයි අපිට රාධා සහ ක්‍රිෂ්ණා කියන දෙදෙනාම මුණ ගැහෙන්නේ. මේ ක්‍රිෂ්ණ කියන්නේ ගොපල පුරුෂයෙක්, රාධා පෙම්බඳිනවා. හැබැයි මේ පෙම්බදිද්දි හොඳ රමණේ යෙදිලා වුන් බොහොම සුන්දර කාලයක් ගත කරලා අන්තිමට රාධාව අතහැරලා යනවා ක්‍රිෂ්ණාගේ ගිය වෙලාවේදී හිතට දැනෙන විරහ වේදනාව තමයි මේ ගීතය තුර ගැයෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ විරහ වේදනාවේ ප්‍රකම්පනීය ස්වරය තමයි මේ ගීතේ පුරාවටම ඇහෙන්නේ. මං හිතන්නේ මහාචාර්යතුමනි අපි කතා කරමු ඒ කතන්දරයත් එක්කම මෙහි භාවික ස්වරූපයේ සංගීත හැසිරීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ ගීතයට මේ ආචාර්ය රෝහණ වීරසිංහන් මේ හින්දුස්තානි රාගයක් තමයි පදනම් කරගෙන තියෙන්නේ. අපේ මේ වැඩසටහන අහන් ඉන්න අයට හිතන මොනවද මේ රාග කියන්නේ කියලා. ඒ කියන්නේ පෙරදිග විශේෂයෙන් ඉන්දියාවේ සහ දක්ෂිණයේ මේ කොට්ටාස දෙකේම යම්කිසි ගායනයක් ඉදිරිපත් කරන්න මේ නිශ්චිත ස්වරමාලාවක් තෝරගන්න. ඕක තමයි සරලව කියන්න පුළුවන්. නැත්තම් තේරෙන්නේ නැහැ අපේ රසිකින්ට. මොකක් හරි සීමා සහිත ස්වරමාලාවක් යම් සීමාවක් පනවගෙන රසාලිප්තව ගායනා කරන දෙයක්. හැබැයි ඒතක ස්වරමාලාව තෝරගත්තට පස්සේ ඒකෙන් පිටට යන්න බෑ. එතකොට නිර්මාණකරණයේදීත් රාගයක් තෝරගත්තම රාගයෙන් පිටට යන්න බාධාවක් නැහැ. එහෙම රාග පදනමේ තියාගෙන පොඩ්ඩක් එළියට රාගයෙන් ඒ ස්වරමාලාවෙන් එළියට ගිහිල්ලා නිර්මාණාත්මකව එළියට ගිහිල්ලා ආපහු රාග වලට ආපු නිර්මාණක් තියෙනවා. හැබැයි මේ ගීතය රාගයෙන් කොහොමඩවත්ම පිටට ගිහිල්ලා නැහැ. ඔන්න බලන්න. जा जा रे अपने मंदिरवा जा जा रे अपने मंदिरवा सुन पावेगी सासन नदिया जा जा रे अपने मंदिरवा
පම ගමපා පනිනි පනිනි නිසසා පම ගමපා පනිනි පනිනි නිසසා ඔය විදිහට කොටසක් දැන් මේ රසික කට්ටියට ඇහි. ඒ කෙලින්ම බිම්පලාසි රාගයේ අත්‍යවශ්‍ය සංගතියක්. ඒ සංගතිය කියලා කියන්නේ මේ ස්වර ගොඩනගා ගන්න ඕනේ අනුපිළිවෙලක්. ඒකට සංගතිය කියලා කියන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ ගීතය හදලා තියෙන්නේ. ඊළඟට තව දෙයක් තියෙනවා. මේ රාගයත් මේ රාධා ක්‍රිෂ්ණා ප්‍රේමේ පට්ට ගහපු රාගයක්. අර සරලව කියනවනම්. රාධා ක්‍රිෂ්ණා ප්‍රේමේ දැන් ඉතින් සාහිත්‍යකාරෝ වැඩියෙන්ම මේ පට්ට ගහපු ග්‍රහවස්තුව මොකද්ද? සඳ. ඒ වගේ රාධා ක්‍රිෂ්ණා ප්‍රේමේ පට්ට ගහපු රාගයක් තමයි බිම්පලාසි රාගය. දැන් අපි රාගය ගැන කතා කරද්දී රාගයක් ගාන සමය කියලා තියෙනවා. රාත්‍රී ප්‍රථම ප්‍රහාරයේ දෙවන ප්‍රහාරයේ ඔය විදිහට තියෙනවානේ. ප්‍රහාරය. ඔව් ප්‍රහාරය කියලා. ප්‍රහාරය කියන ගහන එක. ප්‍රහාරය. දැන් මේ ගාන සමයත් එක්ක දැන් ගීතයකට කොහොමද ඒක භාවිතා කරන්නේ? දැන් මේ ගීතය අපිට කොයි වෙලාවක වුණත් අහලා රස විඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තියෙනවා. දැන් මේ ගීතය දිවා දවල් 12ත් හවස 3ත් ඇතුළත ගායනා කරන නියමිත ගීතයක්. දිවා කාලය කියලා තමයි සඳහන් වෙලා තියෙන පොතේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනින් වෙලාවක රස විඳින්න බෑ කියලා. එහෙම එකක් නැහැ. හැබැයි ඔය ගාන සමය කියලා කියන්නේ ඒ ප්‍රහාරය කියලා අපි කියනවා. දිවා ප්‍රථම ප්‍රහාරය කියලා කියනවා. ඒක මේ කලාප දෙකේම මේක වුණා. හින්දුස්තානි සංගීතයේ ගාන සමය කියලා කියනවා. අර පැත්තේ කියනවා මීටර් මෙලඩි ඇන්ඩ් ලයිට් ඇන්ඩ් එන්වයරන්මන්ට් කියලා ඒගොල්ලෝ විග්‍රහ කරනවා බටහිර. එතකොට මේ ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ දැන් ඔයා මල්ලි හිලිකන් හිතන්නකො පිරිතක්. පිරිත් සජ්ජායනයක්. අපිට උදේට ඇහෙන කිට විට අපිට දැනෙන මනසට දැනෙන දේද දවල් 12 එකට වගේ පිරිතක් ඇහුනොත් දැනෙන්නේ නැහනේ. අපි එක එක මිනිස්සු හම්බ වෙලා අපිට තරහ ගිහිල්ලා එහෙම නැත්නම් තව මොන හරි වෙලා මේ අපි ආතතියටපත් වෙලාන්ට මොන පිරිද්ද නේද ඈ නමුත් උදේ පාන්දර පිරිත් ටිකක් ඇහෙන එකයි ඊට පස්සේ හවස ආයේ ගෙදර කියලා මූණකට හොදාගෙන දෙයියනේ කියලා ගෙදරට වෙලා ඉන්නකොට පිරිත් ටිකක් ඇහෙන එක වෙනසක් තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ආලෝකයත් එක්ක මිනිස්සුන්ගේ මානව ජීවිතේ සම්බන්ධ සතාසිව්පාවගේ පවා. ඒ කියන්නේ දැන් ආලෝකය බලන්න එක්තරා සත්ත්ව කොට්ටාසයක් නින්දට යන විදිහට තව සත්ත්ව කොට්ටාසයක් ඇහැරෙනවා. නිසාචර සත්තු. අපි නිසාචර නෑනේ. අපි අඩුතරමින් 9 දානට ගෙවල් වලට යන්න ඕනේ. ඉතින් ඇයි අපි හවසට පන්සල් යන්නේ? ඇයි උදේට පන්සල් යන්නේ? ගිනිමත් දාන්න යන්නේ නැති. ඉතින් මේ රාගවලක් තියෙන්නේ තනුවත් එක්ක මේ නාදමාලාවත් එක්ක ආලෝකයේ සම්බන්ධයි. අපි හමු ඒ සුමීරු ගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පිනී දේවිකා චතුරානි ගායන සූදානම් ඒ සුමීරු ගීතය.
ක්‍රිෂ්ණ ගෝපිකාවන් හොයාගෙන ගියාම රාධා වැළපෙන ස්වරය විප්‍රරම්භ ශෘංගාරයේ මිහිර සිතත් සෝමසුන්දරාද සංගීත අධ්‍යක්ෂණය මේ සියලු රස පිරිස් සමග එකට එකතුව සිදත්තයි දැනෙන හැඟීම මේ වෙන්වීමේ දුක මේ ගීතය තුළ කොච්චර ලස්සනට සංගීතයත් එක්ක හැඩහුරුව අපේ හිතට ගෙන එනවද? ඇත්තටම මේ මහාචාර්යතුමා කතා කරන වෙලාවට මම කල්පනා කරේ ඒ කියන්නේ දැන් බිම්පලාසි රාගය මේ ඕනම සංගීතයේ පරතරට ගියේ නැතුණත් මම පාසල් මට්ටමේ දරුවෙකුට උනත් ඇඟට දැනෙන හොඳ රසවත් රාගයක්. ඉතින් ඒ රාගෙන් මේ ගීතේ නිර්මාණ කරලා තින්නේ. ඒ අතරෙම මට තව කාරණයක් මතක් වුණා මහාචාර්යතුමා කතා කරගෙන යන වෙලාවේ අර වාද්‍ය ශිල්පියෙක් බිහි වෙන වාකියෝ කාරණේ සම්බන්ධව ඇත්තටම මේ වාද්‍ය ශිල්පියෙක් දැන් අද කාලේ වාද්‍ය ශිල්පීන් මම පාසල් මට්ටමෙනුත් ඕන තරම් කියන අපේ කාලයට වඩා දකින්න කරන්න වැඩි අහන්න වැඩි ඒක නිසා ළමයි ඕන තරම් සංගීතයට යොමු වෙනවා. නමුත් වාද්‍ය ශිල්පියෙක් නිර්මාණ වෙලා ශාස්ත්‍රගත වෙනකොට එකම ප්‍රශ්න තමයි සමහරවිට වාද්‍ය ශිල්පියා කියන තනියෙන් වාදනයක් ඉදිරිපත් කරාමත් වාද්‍ය ශිල්පියා වෙනවා. නමුත් මේ සාමූහික ඛණ්ඩයක් සමග මේක සංගීත අධ්‍යක්ෂකයාගේ භාවමය නිර්මාණය එලි දක්වන්න උන්ගේ තියෙන හික්මුණු ඒ කියන්නේ ශික්ෂාව එකතු කරගන්න මේ වාද්‍ය ශිල්පියාට මම හිතන්නේ වෙනමම පරිසරයක දිගු ගමනක් යන්න සිද්ධ වෙනවා. ඒ එකපාරටම සංගීත භාණ්ඩයක් අරගෙන ආපු ගමන්ට එහෙම වෙන්න අපහසුයි. එතකොට මම හිතන්නේ දැන් සමහර වෙලාවට මේ වාද්‍ය ශිල්පී හැම එක්කෙනෙකුගේම නිර්මාණයකදී හික්මිච්ච නිර්මාණශීලීත්වය තමයි සංගීත අධ්‍යක්ෂකයා තමන්ගේ මේ නිර්මාණය ගොනු කරගෙන මේ ශාස්ත්‍රගත කරන්නේ. මොකක් හරි නිර්මාණයක් නිර්මාණය කරනකොට මම කියන මේ යමුනාගන්තර පද රචනාවක් විදිහට කොලේක තියෙන වචන ටිකට තනුව නිර්මාණය කරනකොට සංගීත අධ්‍යක්ෂකයා ඒ වචනවල තියෙන අර්ථය එළියට ගන්නන්න සහ ශ්‍රවණය කරන රසිකයාට මේක හදවතට දැනෙන්න ඒ නිර්මාණය ඉදිරිපත් කරන්න විශාල වෙහසක් දක්වනවා. සමහරවිට ස්වර දෙකක පොඩි සංගීත කොටසක් ඉදිරිපත් කරාම රසිකයාගේ හැඟීම උද්දීපන වෙනවා. ඔක තව දෙයක් තියෙනවා සිතත් මල්ලි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපි නිර්මාණයක් කරනකොට දැන් අපි දැක්ක සංස්කෘතික ලෝකය නෙමෙයිනේ මේ සභාපතිතුමා අමරදේව සර්ලා දැක්කේ. එතකොට දැන් මේ සංගීත නිර්මාණයකදීත් මේ සංගීතඥයා දැකපු සංස්කෘතික ලෝකයක් තියෙනවා. ඒක දර්ශනයෙන් වෙන්න පුළුවන්, ඒක ස්මරණයෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දර්ශනයෙන් දැක්කයින් පස්සේ එයාගේ ඔළුවේ ඒක තැන්පත් වෙනවා. හැබැයි සංගීතඥයෙක්ගේ දර්ශනයෙන් මේ ෆිසිකලි භෞතිකව දැක්ක දේවල් වගේම සංගීතඥයෙක් හැටියට සංගීත ඉගෙන ගන්න කෙනෙක් හැටියට ඉගෙනගත්ත දේවල් ස්මරණයේ තියෙනවා. ඒතකොට රෝහණ විරසිංහ මහත්මයාට නිකම්ම ඒ ස්මරණයේ තියෙන නිසා මේ පද රචනාව දැක්කම කොහෙන්ද මේක මුත්‍රින්ද මේක හදා ගන්න ඕනේ කියන එක හිතනවා. දැන් ඔබට පේනවා ඇත්ත මේ නර්තනයකට සම්බන්ධ වෙලා තියෙන බව අපිට දැනෙනවා. මේ ඒ කොටස වුණා අපිට අපෝ වාදනය කරලා පෙන්වන්න පුළුවන්. මේ රසිකින්න හොඳයි මම හිතන්නේ අර තබ්ලා සංගත් වෙන තැන. අපි ඒකට කියනවා සාත් සංගත් කියලා හින්දුස්ථානි සංගීත කරනවා. සාත් කියන්නේ එකට යනවා කියන එක. සංගත් කියන්නේ සම්බන්ධ වෙනවා කියන එකයි. එතකොට අර මම අර කිව්ව කර පමගම පනින්නි නිසසා කියලා කියන දේ පොඩ්ඩක් ගහලා පෙන්න වාදනය කරලා පෙන්නන්න. ඒ නිකන් නර්තනයට උචිත කෑල්ලක් නටන්න පුළුවන් කෑල්ලක් තමයි ඇහුනේ. ඒ කියන්නේ ඒක හුඟක් ඔය ඉන්දියාවේ තින් කතක් නෘත්‍යයට සම්බන්ධ වෙනවා. ඉතින් මම ඒකයි කිව්වේ. සිදත් මහත්මයා කිව්වා ඒක වෙනවා. අනිත් එක තමයි මේ අපිට ඉදිරි වැඩසටහන වලදී අපිට මේ කතා බහ කරන තේවල් මම හිතන්නේ භාවිත කරන්න පුළුවන්. මේ අපි මොනවා කළත් වාදකයා වුණත්, ගායකයා වුණත්, කවුරු වුණත් සංගීතාත්මක වෙන්න ඕනේ. දැන් ඔබ හිතයි මේක මහා පුදුම කතාවක් මේ යෝධයා කියන්නේ කියලා. මොකද සංගීතාත්මක වෙන්න තු ගීතයක් කියන්න පුළුවන් නැහැ. ඒ අරමුණ කෙරෙහි සංගීතාත්මක වෙන්න ඕනේ. ගීතය ගායනවා නම් වාදනයක් කරනවා නම් ඒකට කියනවා ඉංග්‍රීසියෙන් මියුසිකලිටි කියලා. එතකොට වාදකයා නැත්තම් ගායකයා ඕක ගයන්න ඔහු කරන දේ තානීය වෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන තනුවට එකඟ වෙන්න ඕනේ. එකඟ වෙනවා කියලා කියන්නේ අපෝ ඔය තනුව බෑ මම කැමති නෑ කියන අදහස නෙමෙයි එතන එකඟ වෙන්නේ කියන්නේ ඇඩ්මයර් කරනවා කියන්නේ. ඒක පිළිගන්න ඕනේ. ඒ තනුව ඉස්මුතුනින් පිළිගත්තේ නැත්නම් එයාට ගයන්න බෑ ඒක. ඉතින් මෙන්න මේ වගේ මහ විශාල කරුණ සම්භාරයක් මේ සංගීත විද්‍යාවේ තියෙනවා.
අපි ඒ කරුණු සම්භාරයේ එකින් එක පෙළට පෙළගස්සන්න සූදානම් මෙලඩි ඔෆ් රිදම් හරහා. ඒ නිසාම තමයි සෑම ශනිදා දිනකම හවස 4 ඉඳන් 6 වෙනකම් මේ පුරා පැය දෙක ඔබට වෙන් කරගන්න කියන්නේ ගීතේ සංගීතමය පාර්ශවයේ පිළිබඳව සොයාගෙන යන්නට. අපි යන්නේ උත්තර ಭಾರತයේ පැත්තට. දැන් අපි උත්තර ಭಾರತයේ ගීත ගැන කතා කරද්දී ආරාධනා චිත්‍රපටයේ අභිමාන් වේවා ගීත හෝ වේවා ඒ පරපුරේ බොහෝ ගීත චිත්‍රපට පිළිබඳව අපි හොඳ මතකයක් තියෙනවා. අදටත් ඒ ගීත අපේ කන්වල බොහොම රසට ඇහෙන තැනක තියෙනවා. අපි දැන් තෝරගන්නේ මෑත කාලිනව බොහොම ජනප්‍රිය වෙච්ච ෆනිතා චිත්‍රපටයේ ගීතයක්. අපිට මේ සංගීතය අපිට මේ වචන තේරෙන්නේ බොහොම අඩුවෙන්. හින්දි වචන අපි ටිකක් සුකනම් මේ වුණාට අපිට ඒවයි තේරුම මොකක්ද මේකේ හැඟීම් ප්‍රකාශනයේදී වචන වලට අපිට ඉඩ දෙන්න බෑ. හැබැයි මේකේ කර්ණ රසායන සංගීතය බොහොම හදවතට දැනෙනවා. මම හිතන්නේ මේ පියා බොලේ ගීතය පිළිබඳවත් මම හිතන්නේ ඔබතුමාට කතා කරන්න තියෙනවා. ඔව් මං හිතන්නේ අපි ගීතය අහලමු මල්ලි. දැන් ටිකක් වෙලා කතා කරපින්දා අපි පිය බෝලේ ගීතය අහලා ඊට පස්සේ කතා කරමු. මොකද දැන් අපේ අහන කට්ටියත් දැන් මොන හරි නිකන් කනට දාගන්න බලාගෙන නැති එකයි. හොඳයි.
මේ වචන වලින් එහා ගිය සංගීතය තමයි අපිට දැනෙන්නේ. අර හිතේ අර පපුවේ කොහේ හරි තැනක පොඩ්ඩක් රිද්දන ගතියක් දැනෙනවා මහාචාර්යතුමනි. මම හිතන්නේ ඒ රිදීමේ හැඟීම කොහොමද ඒ සංගීතයට මුහු කරලා තියෙන්නේ? සරලව කියනවනේ සින්දුවක් ලස්සනයි අපිට දැනෙනවා කියලා. දැන් මේ හින්දි ගීත ගත්තාම අපිට කෙලින්ම එන්නේ අමිල මේ සංස්කෘතික වශයෙන් අපිට තියෙන සම්බන්ධතාවය. එතකොට ඒ බටහිර සංගීතය අපි ප්‍රිය නොකරනවා කියලා කියනවා නෙමෙයි. මේ සංගීතයේ තියෙන ඇත්තෙම සංස්කෘතික හැඩයක් තියෙන්නේ. අර දැන් ඉස්සර කියවනේ සංගීතය මේ විශ්ව භාෂාවක් කියලා දැන් අමිල එක පිළිගන්නේ නැහැ. දැන් අවුට්ඩේටඩ් පරණයි දැන්. සංගීතය කියලා කියන්නේ සංස්කෘතික හැදෑරීමක් තියෙන විෂයක් කියලා. ඉතින් අපි ඔය ලස්සනයි කියන අපිට දැනෙනවා කියන පපුවට දැනෙනවා කියන්නේ තව සමහර කට්ටියකට කකුලට දැනෙනවා කියලා කියන්නේ ඔය සංස්කෘතික බව නිසා. ඒ දැන් ඔය සමහර අය ගීතවලට නටන්නේ ඒගොල්ලන්ගේ වරදක් නිසා නෙමෙයි. ඒගොල්ලන්ගේ ඔළුවේ දහරලා වෙලා තියෙන සංස්කෘතික බව නිසායි. ඒගොල්ලන්ගේ සංස්කෘතිය නිසා ඒගොල්ලෝ එහෙම වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එතනින් වෙනින් තැනක අපි රෝපණය කළොත් ඒගොල්ලෝ එහෙම හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒ රෝපණය කරන්න හොඳ සංගීතයකට පුළුවන්. ඒකයි කතාව. ඉතින් මේ ගීතය අපිට දැනෙන්නේ මේ ඉන්දියාවෙන් අපිට ගලාගෙන සුවඳ. එතකොට බුද්ධ ආගම හින්දු ආමතුරු වැඩියා ඒ පැත්තත් ඒ ආපු දේ තමයි මේ අපේ මේ ඊළඟට අපි මිනිස්සුන්ට ගත්තත් අපේ සම්භවය ගැන ඉතිහාස කතා බලනකොට අපිට ඒ සම්බන්ධතාවය තියෙනවා. ඊළඟ දේ තමයි අපේ රටේ රසිකත්වයට හොඳ සංගීත ඥානයක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ හොඳ සංගීත ඥානයක් තියෙනවා කියලා කියන්නේ මේ රටේ පෙන්වන්න පටන් ගත්ත දා ඉඳලා මිනිස්සු භාෂාව ගැන කිසිම අදහසක් දන්නේ නැතුව ගීත රස විඳිනවා. දැන් අපේ මේ ගීත ගායනා කරන්න ඉන්න ප්‍රිය සොයුරිට මම නැවත කියනවා දේවිකා චතුරන්ට පොඩ්ඩක් පියා බෝලේ චූටි කෑල්ලක් කියලා මේ පිච් එක දෙන්න මල්ලි. ඒ ෆ්ලැට් පියා බෝලේ ඩෝලේ ඩෝලේ පියා බෝලේ චලෝ ना जिया डोले होले होले क्या ये डोले जानू දැන් බලන්න අපි වාදනයත් එක්ක මේ හැඩය වචන ආපු ගමන් වෙනස් වෙච්ච හැටි. එතකොට එතන දැන් අපිට වචන තේරුම අපි දන්නේ නැහැ. මම පොඩ්ඩක් හින්දි දන්නේ මට තේරෙනවා. නමුත් චලෝනා කියලා යන්න එපා කියන එක. එතකොට ඒ භාවය අපිට දන්නේ නැහැ. අපි වචන දන්නේ. හැබැයි මේ රට අනන්තමත් කාලයක් තිස්සේ හින්දි ගීත රස වින්දා. ඒ කොහොමද? ඒ කියන්නේ අපේ රටේ මේ රසිකයින්ට හොඳ සංගීතමය කියවීමක් තියෙනවා. ඒ කියන්නේ සංගීතයේ අවශ්‍ය විදිහට කියව ගන්න හැකියාව තිබුණා. ඒකට කියනවා සංගීතයේ කියනවා මියුසිකල් රීඩින් කියලා. අපි කියවගත්ත සංගීතය. ඒ කියවගත්ත හින්දා තමයි රස විඳින්නේ. දැන් මේ තව මං ගීතයක් කියමු. आंसू भरी है ये जीवन किराए कोई उनसे कह दे हमें भूल जाए ආසු භරී है ඔය පරවරිස් චිත්‍රපටියේ මුකේෂ් කරපු ගායනයක්. ඒක බලන්න දැන් ඔය එක දැන් ඕක ලා 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 දැන් ඔන්න අපි සංස්කෘතික භාවයෙන් එළියට එනවා. රයිට්? रा रा දැන් आंसू भरी है ये जीवन किराए. එතකොට අර ස්වරේ නැවෙනකොට මෙහෙම වෙනකොට අපි අර සංස්කෘතික ලෝකේ යනවා. නමුත් දැන් මෙහෙම කර रा 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 रा. එතකොට අර සංස්කෘතිය දැනුණාද? ගොඩක් දුරයි වගේ අපිට. ගොඩක් දුරයි වගේ. ඉතින් ඔන්න ඕක තමයි සංස්කෘතික බව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ස්වරයට හැඩය එනවා කියන්නේ සංස්කෘතිය එනවා කියන එකයි. ඒ භූමියේ ඒ අපි ඉපදිච්ච පොළොවක් තියෙනවා, ඉන්දියානු මිනිස්සු ඉපදිච්ච පොළොවක් තියෙනවා, අප්‍රිකානු මිනිස්සු ඉපදිච්ච පොළොවක් තියෙනවා, ලතින් ඇමරිකානු මිනිස්සු ඉපදිච්ච පොළොවක් තියෙනවා. ඒ පොළවේ රස්නේ අපිට ගහනවා අම්මිල. ඉතින් දැන් බලන්නකෝ දැන් සිතාරයක දැන් මේ මල්ලි කෙනෙක් මෙතන සිතාර වාදනය කරනවා. ඉතින් ඔය පුහුල් ගෙඩිය ලංකාවේ දිනන්නේ පුහුල් විශේෂය.
ඉන්දියාව විතර හැදි. ඉතින් ලංකාවේ සිතාර හදන්න බෑනේ සභාපතිතුමා ජීවිතේට. මොකද ඒ භූමියේ ඒ හීට් එකේ තමයි මේ රස්නෙති තමයි මේ ඒ වට්ටක්ක විශේෂයේ පුහුල් විශේෂය හැදෙන්නේ. ඉතින් එතකොට ඔය සංගීත භාණ්ඩ වෙනස් වෙලා තියෙන එකයි. දැන් බලන්න අප්‍රිකාවේ පැත්තේ මිනිස්සු අප්‍රිකාවේ ඉන්න අය සංගීත භාණ්ඩ ගාක් පර්කෂන්ස් වැඩි. ඒ කියන්නේ අවනද්ද තූර්ය, තාඩ්‍ය තූර්ය. ඊට පස්සේ කාස්ටේනල්ස් කියලා කියන පොඩි හොල්ලන පොඩි ගැජට් තියෙන්නේ. ඔය විවිධ සද්ද එනේවා. ඒවත් වැඩි. ඇයි ඒ? ඒ කලාපේ හින්දායි. ඒ බෙර හරි සද්දයි. හරි? අපේ දේශීය බෙරත් එහෙම. මොකද හැබැයි ඒ ධ්වනිය වෙනස්. ඉතින් ඒ බෙර එතකොට අප්‍රිකාවේ බෙර වාදනය කරන උඩින් දෙපැත්තෙන් අපේ ගැට බෙර, දෙවල් බෙර ඔක්කොම වාදනය කරන දෙපැත්තෙන්. දවුලව ගහන දෙපැත්තෙන්. ඉන්දියාවේ තියෙන බෙර වර්ග දෙපැත්තෙන්. අප්‍රිකාවේ තියෙන උඩින් වාදනය කරන කෙනේ මේ මූණත උඩට හරවගෙන වාදනය කරන බෙර තියෙන්නේ. ඇයි එහෙම උනේ? ඒතර ඒ රටේ හැදෙන සත්තු අපේ රටේ හැදෙන්නේ නැහැ. ඒතර බෙර හදාගත්තේ හං වල ඉන්නේ. ඒතර මෙන්න මේ සම්පූර්ණ මම මේ කතාව දීර්ඝ කතාව කිව්වේ මේ සංස්කෘතික බව කියන කතා කරන්න. ඉතින් සංස්කෘතික බවත් එක්ක චර්යාවද, සත්තුද, ගොවිතැනද මේ ඔක්කොම එනවනේ. ඉතින් එතකොට ඒක තමයි මේ පියා බෝලේ සින්දුවේ හැඩයට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒක හරි දිග කතාවක්. හැබැයි සභාපතිතුමා ඒක හරි රසවත් ඉතිහාස ප්‍රවෘත්තියක්. ඒ නිසාම තමයි සෑම ශනිදා දිනකම හවස 4 ඉඳන් 6 වෙනකම් මේ පුරා පැය දෙක ඔබට වෙන් කරගන්න කියන්නේ ගීතේ සංගීතමය පාර්ශවයේ පිළිබඳව සොයාගෙන යන්නට. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm මහාචාර්ය කෝලිත භානු දිසානායක සමග සප්තස්වරේ මාධුර්ය අප්‍රමාණව විඳින්නට ඔබට ඇරයුම්. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm සොඳුරු හමුවීමක්. සංගීතය කියවීම පොළොවේ පැල කරන්න අපි ජාතික ගුවන් විදුලිය විදිහට Melody of Rhythm හැම සෙනසුරාදා දවසකම හවස 4 ඉඳන් 6 වෙනකම් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. අපි ඊළඟට තෝරගන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මේ බොහොම රහට දැනුණු තවත් ගීතයක් බණ්ඩාරකේ විජේතුංග මහත්මයා ලියූ ගීතයක් වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කරමින් ගැයුවේ සුමිරු ගීතය අහලම කතා කරනවාද අපි? අහමු නේද? කතා කළානේ.
එනමුදු ඊයේ මට පෙන්වූ ඒරුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත. එහෙම ඇහෙනකොටම සිතත් මට දෙන්න පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා ඒගොල්ලෝ. එහෙම මොකක් හරි අත්දැකීමක් එක්කද නැත්නම් මේකේ සංගීතයක දෙක දැනුනේ ඇත්තටම. සින්දු ඕනෙක් කෙනෙක් මම රසිකයෙක් ඕනෙක් කෙනෙක් තමන්ගේ සින්දුවක් ආසයි කියලා දැනගන්නේ පද රචනයේ තියෙන සුවිශේෂී බව නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක අත්දැකීමක්ම විය යුතු නැහැ. මේ එහෙම වුණොත් එහෙම මම හිතන්නේ මේ තියෙන හැම සින්දුවකම අත්දැකීම් සියලු රසිකයන්ට යම් යම් අඩු වැඩි තරමින් තියෙන්න පුළුවන්. නමුත් මම එහෙම කිව්වේ අමිල මේ ගීත ගුවන් විදුලියේ ගීත. මේ මැදිරියේ නිර්මාණය වෙච්ච ගීත. අපි කුඩා කාලේ අප්‍රමාණ රසවින්ද ගීත අපේ සභාපතිතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙලා ඉන්නවා සිටි FM එකේ ඒ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනා මේ අපි අපේ කාලේ කුඩා කාලේ රසවින්ද කොයි විදිහටද කියලා මහාචාර්යතුමා අපිට මේක හිතා ගන්න බෑ. මම මේක මහාචාර්යතුමා කතා කරන වෙලාවේ කල්පනා කරා සමහර වෙලාවට මම කලිනුත් කිව්වේ කොළ කෑල්ලක තියෙන පද රචනාවකට සංගීතඥයෙක් මේ තරම් රසවත් නිර්මාණ කොහෙන්ද හොයාගන්නේ ලබා දෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒක සමහරවිට ඒක මේ වගේ මෙලඩියක් ඇහුනහම ඇඟට මේ අර අපි කියන්නේ මයිල් හෙලින් වෙනවා කියලා ඒ වගේ. මොකද මේක ගුවන්විදුලියට සම්බන්ධයි කියන්නේ මේ මැදිරියේ මම හිතන්නේ මේක ගී පද රචනාවත් තමයි බණ්ඩාරකේ විජේතුංග අපේ ගුවන්විදුලි සංස්ථාවේ නිර්මාණය. ප්‍රශස්ත ගණයේ නිවේදක. මේක මෙලඩිය නිර්මාණය කරද්දී ආචාර්ය වික්ටර් රත්නායකයන් භාවිතා කරලා තියෙනවා ඊටාම මේ කියන්නේ මේ බීට් එක උඩ වචන බීට් එකට බෙදෙන්නේ නැති වෙන්න. සමහරවිට මම හිතන්නේ උපාලිට වාදනය කරද්දී ඒක දැනෙන්නේ නැති අර පහසුවෙන් වාදනය කරන්න බෑ මේ මෙලඩි එක. මොකද ඔහු ඇඟේ මේ මෙලඩිය දාගෙන තමයි මේක ගායනා කරන්නේ. උපාලි පොඩ්ඩක් අර වර්ස් එක වාදනය කරලා දෙන්න දිලුෂ මල්ලි සිතාරකේ බිට් එකක් තියෙන එක පොඩ්ඩක් වාදනය කරන්න. ඊට පස්සේ මම ඊටු ටික කියන්නම්. මේ ඔතන අර කවුන්ටර්ස් එහෙම හරි මේ ඔව් අමිල කවුන්ටර්ස් වලට වඩා මම කියන්න ගියේ අර ඉස්සෙල්ලත් ඒකට ස්වර දෙකකින් රසිකයාට මොනතරම් දෙයක් දෙනවද කියලා. ඒ සිතාරකේ මහජාතුමනි මේ මයන්නයි දයන්නයි පමණයි වාදනය වෙන්නේ. එහෙම නේද රිෂෝනි? මාදා ස්වර දෙකයි වාදනය වෙන්නේ. එතකොට ඒ බීට් එක තුන්වෙනි සැරේ එනකොට ස්වර තුනයි වාදනය වෙන්නේ. නමුත් ඒ බීට් එක නැති වුණොත් ඒ බිට් එක වාදනය කරන්නේ නැතුව ගියොත් අර අහන් එන්න කෙනාට ලොකු අඩුවක් දැනෙනවා. සංගීත දැනගෙන නෙමෙයි. හැබැයි එතන මොන හරි දෙයක් විශාල අඩුවක් දැනෙනවා. අනිත් කාරණාව තමයි අමිල මේ සංගීත නිර්මාණ කරන වෙලාවේ මේවට එකතු කරන හැඩතල අපේ වාද්‍ය ශිල්පීන්ගේ අතින් තමයි බිහි වුනේ. මට විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරනවා YM සුමන්සිරි සිතාර වාදකයා. එතුමා තමයි මේ බිට් කෑලි එතුමා හිතලා වාදනය කරපු ඒවා. කවුරක්වත් ලියලා දීලා නෙමෙයි මේ තැනට මොකක් හරි වාදනය කරනකොම එතුමා හිතලා වාදනය කරුවා. ඒක ඒ සින්දුවර කොයිතරම් ෆීල් වෙනවද? ඒක නැති වුණොත් ඒ ෆීලිං එක කොච්චර අඩු වෙනවද කියන එක අපිට තේරෙනවා. ඔව් දැන් කිව්වට බිට් කෑල්ල කියලා ඉවරලා දැන් අහන් ඉන්න පොදු ශ්‍රාවකයාට දැන් ඔබ සංගීතඥයෙක් විදිහට බිට් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මොකද්ද මේ බිට් එක කියන්නේ? කවුන්ටර්ස් කියන්නේ මොකද්ද? මොකද්ද පොඩ්ඩක් ඒකත් අපි ඒක කියන්නේ අර සින්දුවක දැන් තනුවයි ගීත අනුවයි සංගීතයයි දැන් ගීය ගායනා කරනකොට විරාමයක් සඳහා යොදන පුංචි සංගීත ඛණ්ඩයක්. ඒකට කියනවා කෙටි ස්වර යෙදවුම් කියලා තමයි අපි සංගීතය පාවිච්චි කරන්නේ. ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ වෙලාවේ ඉක්මන් නිරෝගී නිදුක් නිරෝගී සුව අපි තුමාට ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතුමා තරමක් ගිලන්ව ඉන්න නිසා. අනිත් එක තමයි දැන් බලන්න මේ උපාලි වාදනය කරනකොට දැන් මම ඒක තමයි කිව්වේ දැන් ගී තනුවක් නැත්තම් ගීතයක් අනුවාදනය කරනකොට අර වචන ගායනා කරලා තියෙන කලින් වචනවල හැඩය ගන්න ඕනේ. ඊට පස්සේ මම මතක ඇති මේ අපේ වැඩසටහන අහන් හිටපු රසිකයින්ට වාදකයා අර ගායකයා නොගත්ත හැඩතල ගන්නවා. දැන් බලන්න උපාලි මල්ලි වාදනය කළේ මෙන්න මෙහෙම ලලලා ලලලල කියලා තමයි වාදනය කළේ. ඒක පොඩක් ගන්න බලන්න. ලලලා ලල. ඉතින් ඕක ගායනයේදී කවද සොම්මි සඳ වත් ලෙස කියලා කියන්නේ නැහැ. අන්න අරයා ගත්ත යෙදුම සොර යෙදුම එයා ග්‍රහණය කරගත්ත විදිහ. එතකොට මම ඒක තමයි මුලින් කිව්වේ වාදකයා අර ගායකයාගේ වචනවල හැඩයට අමතරව තමුන්ගේ අර මම කියව ශිල්පය තම මේක එකතු කරගන්න විදිහ ඒක එයාගේ ශිල්පය එකතු වුණා. ඊට පස්සේ ඒකේ ස්වරයේ ස්වභාවය තීරණය කරන එයා
උපාලි දැන් අපි උදාහරණයකට ගත්තොත් එයා ළඟා කරලා තියෙන ශාස්ත්‍ර මතයි ඒක කොච්චර ඇකියුරේට්ද හරිද ලස්සනද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අනිත් කතාව තමයි මේ ගීතය හදලා තියෙන ආචාර්ය වික්ටරත්නායක යන අර පොඩ්ඩක් තරමක් ඉන්දියානු ගසල් ගීත නිර්මාණය කරන පසුබිම ඉඳගෙන ඒක තමයි අර රිද්මේ ඉහිල් වෙච්ච වචන යන්නේ. ඒ කියන්නේ රිද්මේ හැර යන රිද්මය හැරපියා කියලා අපි හරිම වචනේ ඒක තමයි. රිද්මේ නැතුව මෙහෙම රිද්මය මත මෙහෙම ගලා යන වචන තියෙනවා. ඒතර ඒකට හින්දුස්ථානි සංගීතය කියනවා බේතාල් කියලා. බේ කියන්නේ නෑ කියන එකයි. තාල් කියන්නේ තාලේ. ඒතර බේතාල්. ওই වගේම තනුවත් තමයි තුමා හදපු අපි ඈතට පානගලා ගනවනන්තරේ ඔය තනුව. දවසක් අපි සභාපතිතුමා මේ අපේ නිවාසිකාගාර ඉන්දියාවේ නිකන් ඉන්න වෙලාවක අපි දවසක් මේ ඉගෙන ගත්ත ආයතනේ අපේ ගුරුවරු ඉතින් කොහරි හදිස්සි ගමනක් ගිහිල්ලා අපි එකතු වෙලා ගීත ගායන පටන් ගත්තා. ඉතින් මම පිටරට කෙනෙක්. ඉතින් ඉන්දියාවේ ළමයි තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් අරගොල්ලෝ මට කිව්වා මේ කියපි ඉස්සෙල්ලම ගීත ගායනා කරන්නේ පිටරට කෙනා කියලා. ඒ කියන්නේ පහලේ විදේශික ආද්මී කියලා කිව්වා. පහලේ කියන්නේ ඉස්සෙල්ලා පිටරට එක ආද්මී කියන්නේ ඒක තමයි. ඉතින් මම ඔය උඹලගේ ගායනයක් කියන්නේ කිව්වා. ඉතින් මගේ සින්දු නෑ නීති වැඩිය. බලන්න. ඉතින් මම මේ අපි ඈතට පානගලා ගීතේ කිව්වා. කිව්වම ඒගොල්ලෝ අපි වගේ තමයි. දැන් ඒගොල්ලෝ වචන දන්නේ. අපි හින්දි සින්දු අහනවා වගේ දැන් ඒගොල්ලෝ වචන දන්නේ. ඒ පරිපාරේ හරිම ලස්සන ගීතනුවක් කිව්වා. කියා බාත් හේ කියලා එහෙම කියන තමයි කියන. හරිම ලස්සනයි කිව්වා. ඊට පස්සේ තමයි වැඩේ ඉවර වුණා. ඊට පස්සේ සතියකට විතර පස්සේ අර පිරිමි ළමෙක් මාව නිවාසිකාගාරයට හොයන් එනවා. හොයන් ඇවිල්ලා මගෙන් හින්දියෙන් අහනවා අර එදා උඹ කිව්ව ගීතේ මොකද? ආයි කියපන් එක කියලා මට කියනවා. මොකද මේ ගීතේ හොයන්න හේතුව මම වික්ටරත්නායක මහත්මයාට කියලා තියෙනවා. ගීතේ හොයන්න හේතුව ඒගොල්ලන්ට තියෙන තරගයක්. ඒ තරගයේ දේශීය ඒවා කියලා විදේශීය ගායනයකුත් කරන්න ඕනලු. හැබැයි මේ විදේශීය ගායනය අපේ කලාප එකක් වෙන්නත් ඕනලු. දැන් මේ මගෙන් මේ සින්දුව අහගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම සින්දුව කියලා දුන්නා මේ අධ්‍යක්ෂ ජනරාලතුමා. මේ කොළුවා මේක ගිහිල්ලා ගායනා කරා සදංගේට. එයාගේ දේශීය ගායනා වලින් පරාදයි විදේශීය ගායනා වලින් පළවෙනියා. හේතුව තමයි ගීතනුව. ඉතින් බලන්න අපේ ආචාර්ය වික්ටරත්නායකයන් මොනතරම් විස්කම් පාලා තියෙනවද මේ විදිහට. ඉතින් ඒ වගේ තනුවක් ඉතින් අපි නැවත ස්මරණය කරන එක හරි වටිනවා. කාලය අපිට මං හිතන්නේ බොහෝ සෙයින් අතීත වර්තමාන අනාගත කාලාත්‍රයේටම පොදු නිර්මාණ හැකියාවක් ශක්්‍යතාවයක් තියෙනවා වගේම තමයි දේශාන්තර පවා දිනු පද රචනාවන් වගේම තමයි නාද මාධුර්ය අපිට දැක ගැනීම හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ජාතික ගුවන් විදුලිය ගැන කතා කිරීමේදී ජාතික ගුවන් විදුලියේ සිද්ධාර්ථ මහත්මයා මතක් කරා වගේම තමයි මේවැ තමයි මේ මූල බීජ පැලවුණු තැන් මේවා ජනගත කළ තැන්. ඉතින් වත්මන් සභාපති විශාරද ශිල්පී ජගත් වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම තමයි අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහත්මයා සුවිශේෂ කාර්යභාරයක් ඒ ජනගත කිරීමේ කාර්යයට කරනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව melody of rhythm අපි ගී අනුවාදන කිහිපයක්ම ඇසූ නිසා දැන් ගීතයකට හඬ මුසු කරන්න හොඳ අවස්ථාවක්. මේ ගීතය කුලරත්න ආර්යවංශ මහත්මයා අතින් ලියවුණු එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය මුසුව මේ ගීතය ටී.එම්. ජයරත්නයන් තමයි ගායනා කරන්නේ. මං හිතන්නේ හොඳයි වෙලාව දැන් ගීතය අහන්න අපි ආරාධනා කරනවා ගීතය ගායනා කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පී හේමන්ත හපුආරච්චි ගීතය ගායනා කරන්න සූදානම්යි. රන්නෙත් දෙකින් සලාසිල් පවන් ජීවිතේ ලසෝතැවුන් නිවන්න රත්තරන් රත්තරන්නෙත් දෙකින් සලාසිල් පවන් ජීවිතේ ලසෝතැවුන් නිවන්න රත්තරන් තාරකාසිනාදලේ කන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලි හඬා වැටෙති ජීවිතේ මා දිහා ළඟාව ඉන්න රත්තරන් මගේ රත්තරන් නෙත් දෙකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ රැවුල් නිවන්න රත්තරන් මාරුතේ හමාවනේ මල්ලු යන්දිගේ පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ වේදනා නිවි ඔබේ සුනීල නෙත්විලේ ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ රත්තරන් නෙත් දෙකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙත් දෙකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් දැන් අපි අර මේ පෙර කතා කළ ගීත හින්දුස්ථාන සංගීතයේ මුසු වෙලා එහෙම නැත්නම් ගසල් ගායන ශෛලිය හෝ ඒවා අපි කතා කළා. නමුත් මෙතන මේ එච්.එම්. ජයවර්ධනයන් බොහොම සරල සංගීත මුසුවක් තියෙන. හැබැයි හදවතට දැනෙනවා ඒක. අර සම්භාව්‍ය මට්ටමේ බරසාර දෙය නැති වුණාට සරල සංගීතය තුල හදවතට දැනෙන්න මේ ගීතය මේ නිර්මාණය කරලා තියෙනවා. මහාචාර්යතුමා මොකද ඒ ගැන හිතන්නේ? ඔව් දැන් සරල බව කියන එක මම හිතන්නේ ඒකත් අමිල අපේ මිනිස්සුන්ගේ මේ ශරීරයේ එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් වල තියෙන දෙයක්. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් ඔබ ලෝකේ ඕනෑම කලාපයක නැලවිලි ගීතයක් අහන්නකෝ. වචන තේරුන්නේ නැතත් ඔබ කියනවා මේක ලලබි එකක් නෙවෙයි නැලවිලි ගීතයක් කියලා. ඇයි මොකද ඒක ලලබි එකක් අපිට දැනෙන්නේ භාෂා වචන දන්නේ නැතුනත් ඕනම රටක ඒ නැලවීම කියන එක තිබෙනවා. එතකොට ලෝකයේ බොහෝ ජනගායනාවල මේ සරල බව කියන එක තිබෙනවා. ඒ කියන්නේ බොහෝ ජනගායනාවල. ඒ වගේම අමතක කරන්න එපා ලෝකේ කිසිම ජනගායනාවක මේ අර අපි කියනවා නේ දැන් සප්තක යන අපිට ස්වර 7ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. තව ඊට පස්සේ අමතර වශයෙන් තව හොයාගත්ත තව ස්වර 5ක් තියෙනවා. මේ මුළු ලෝකෙම එහෙම තමයි. එතකොට ඕකට හින්දුස්ථානි සංගීතය කියන තීව්‍රමා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සාරේ ගාමා කියවන් පස්සේ ඒ අපි සාමාන්‍යයෙන් ගායන මායනට වඩා පොඩ්ඩක් හඬ වැඩි තීව්‍රමායන. අපි රසිකයන්ට තේරෙන හැම කෙනෙකුම. එතකොට ලෝකේ කිසිම ජන ගායනාවක ඒ දෙවෙනි මායන පොඩ්ඩක් හඬ වැඩි මායන නැහැ. F sharp කියන එක නැහැ. ඉතින් මේ සරල බව හැදෙන්නේ යන්නේ එහෙමයි සුදත්. ඒ කියන්නේ ආයාසයෙන් නෙමෙයි කියන්නේ. එතකොට දැන් මේ රත්තරන් නිද්දකින් කියන ගීතය අපේ හපුආරච්චි මල්ලි හොඳට ගායනා කළා. මම මේ කියන්නේ මේ ඒකට අනායාසයෙන් ගයන්න පුළුවන් කියන එක නෙමෙයි. දැන් මීට වඩා දුෂ්කර ගීතයක් ගායනා කරන වගේ ලොකු මේ උත්සාහයක් ලොකු එෆර්ට් එකක් මේ වගේ ගීතයක් ගයන්න ඕනේ නැහැ. ඒක කවුරුත් පිළිගන්න දෙයක්. ඉතින් හැබැයි මේ සරල බව මොකද දැන් අපි දැන් විහිළුවක් කළත් ඒක සරල විහිළු තුන ගැඹුරු විහිළු තියෙනවා. ඉතින් මේ සරල විහිළුව කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් මේ ගීතවල තියෙන අර තරම් සංගීතාත්මකව ලොකු ගැඹුරකට නොගියත් අර සරල බව තුළ ඒ සරල බවට උචිත ප්‍රකාශනය. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් එක්ස්ප්‍රෙෂන් කියලා. ඒ ප්‍රකාශනය තියෙනවා. ඒ නිසා ගීතය රහයි ජනප්‍රියයි අහන් ඉන්න පුළුවන්. අපි ඊළඟ ගීතය වෙතට යන්න සූදානම් වන්නේ. මේ ගීතයත් වික්ටර් රත්නායක මහත්මයාගේ බොහොම අපූර්ව මේ ගීත තනු නිර්මාණයක්. මේ රහ මම හිතන්නේ හොයාගන්න යුතු තැනක්. මේ වික්ටර් රත්නායක මහත්මයා මේ ගීතයට රහ එකතු කිරීමෙන් කොහේ මූලාශ්‍රය හොයාගත්තද කියලා අපි ගීතය අහලම මේ ගී අනුවාදනය අහලම ඉමු. මේ ගීතය මේ නිරංජලා සරෝජනී ශිල්පිනිය ගැයූ බොහොම ජනප්‍රිය ගීතයක්. ප්‍රේමකීර්ති දාල්විස් මහත්මයා ලියූ ගීතය සංගීතවත් කළේ වික්ටර් රත්නායක. අපි ගී අනුවාදනය අහලා ඊට පස්සේ කතාව පටන් ගමු.
ගීතේ තියෙනවා මේ දෙහිතේ හිරවී ඇතිතුමනු පමණය අප දෙදෙනාගේ කතාව ලස්සන කියලා. හැබැයි ඒ හිතේ හිර කරගෙන ඉන්න මේ වාද්‍ය භාණ්ඩත් එක්ක ඒ සියලු හැඟීම් සමුදායන් මුදා හැරලා රස මනස් අපේ පුබුදවනවා. මේ ගීතේ අර කොහේද හැංගිච්ච ලකුණක් වික්ටර් රත්නායක හොයාගෙන ආවිල්ලා අපේ ගීතයට මේ ඔබවල තියෙන ඔබවල නෙමෙයි ඒක රසෙන් කියනවා නම් කැටි කරලා තියෙන වගේ හැඟීමක් තියෙනවා. මොකක්ද මේ කොහෙන්ද මේක හොයාගන්නේ? මේ මූලාශ්‍ර සපයා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? මෙහෙමයි දැන් ඕක දැන් ගක් වෙලාවට සමහර නිර්මාණ කරනකොට සමහර සංගීතඥයෝ නිර්මාණකරුවෝ මූලාශ්‍රය ගැන කලින් හිතලා ඒක ඒ ගැන හිතලම ඒ මූලාශ්‍රය ගන්නවා. දැන් අපි දැන් ගත්තොත් එහෙම දැන් මෑත කාලයේ ගීතයක් ගත්තොත් දැන් ලින්චනාම ගණන්ගේ වගේ ගීතයක් ගත්තත් එහෙමයි. එහෙම නැත්නම් පරණ ග්‍රැමෆෝන් ගීතයක් ගත්තොත් එහෙම එන්න මදනලේ වැනි ගීතයක් ගත්තොත් ඒ වගේ දැන් ලෙන්චිනාම ගණන්ගේ කියලා අපි දේශීය තනු පාවිච්චි කළා. එන්න මදනලේ ගීතේ හින්දුස්තානි බහිරවී රාගය පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඒ වගේ නිර්මාණවලදී සංගීත රචකයා නැත්නම් නිර්මාණකරුවෝ සංගීත අධ්‍යක්ෂකවරයා තමුන්ගේ නිර්මාණයට පාදක කරගන්නේ නැත්නම් මේකට අපි එකතු කරගන්නේ මොන දෙයක්ද කියන එක කල්පනා කරනවා. සමහර දේවල් નિરાයාසයෙන් එනවා. දැන් හුඟක් වෙලාවට නිර්මාණකරුවෝ කියන දෙයක් තමයි මේක දැන් නිර්මාණය වුණාට පස්සේ ඒකට සංගීතමය විදිහට නැත්නම් සංගීතයේ පැත්තෙන් බැලුවහම ඒකේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා කිව්වහම මේ හුඟක් නිර්මාණකරුවෝ කියන අනේ මම නම මොකක්වත් හිතුණා මම මෙලඩි එක දැම්ම කියන එක තමයි කියන්නේ. ඒක තමයි නිර්මාණකරුවෝගේ හැටි. මොකද ඒකට හේතුව නිර්මාණකරුවා අපි කියන්නේ මෙම අමිල ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අහලා තියෙන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ. මේ සංස්කෘතික ලෝකේ වටහාගෙන තියෙන්න ඕනේ. එතකොට එයා සතුව එයාගේ කෝෂ්ඨාගාරයේ මේ දේවල් තියෙනවා. ඉතින් නිර්මාණයකට බැස්සම ඒවා කොහෙන් හරි එනවා. ඉතින් දැන් මේ ගීතයේ තියෙන රාගය උගක් ගැඹුරු රාගයක් තියෙනවා. ඒකට අපි කියනවා හින්දුස්තානි සංගීතය යමනී බිලාවල් කියලා. ඒ කියන්නේ කල්යාණ ලක්ෂණත් එක්ක බිලාවල් ලක්ෂණත් තියෙනවා. වික්ටර් රත්නායක මහත්මයාත් එක්ක ඕවගේ දේවල් කතා කරනකොට මම එතකොට අනේ ඉතින් මේ ඔබ කියන ওই දේවල් නම් මම නම් හිතුවේ නැහැ. මේ ඉතින් මම මට ඇඟට ආපු මෙලඩි එක දැම්මා කියලා. හැබැයි ඉතින් ඒක තමයි අර මම මුලින් කිව්වා නිර්මාණයක හැටි. ඒක කරයින් පස්සේ දැන් මෙහෙමනේ දැන් අපිට ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ලම ලස්සනට තියෙනවා. සමහර ලාවට ඒකට හොඳ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහුවම අපිට ගොඩනැගිල්ලේ ඒ වාස්තු විද්‍යාත්මක හැඩතල අපිට ලස්සනට පේනවා. තව පැත්තකින් ලයිට් එකක් ගහුවම අර වාස්තු විද්‍යාවේ සමහර බිත්ති වලට ෂැඩෝ එකක් තව පැත්තවල තව හැඩයක් අපිට පේනවා. නේ සිමත් හිතක්. දැන් හොඳට කණු තියෙන මාලිගාව. දැන් නිකන් හිතන්නකො මියුසියම් එක කියන්නකො. මියුසියම් එකට ඩිරෙක්ට් ලයිට් එකක් ගහනවා. කොහොමද පේන්නේ? ඩිරෙක්ට් ලයිට් එක අයින් කළා මියුසියම් එකට පැත්තකින් ලයිට් එකක් ගහනවා. එතකොට අර ෂැඩෝස් ඔක්කොම වැහිලා වෙන වාස්තු වෙන විදියකට අපිට මියුසියම් එක පේනවා. මියුසිකුත් එහෙම තමයි. දැන් මේ රචකයා හැදුවට අපි කරන්නේ දැන් සංගීතයේ පැත්තේ මේකට විවිධ ලයිට් ගහලා බලනවා. ඉතින් මට මම ඉගෙන ගත්තේ ඉතින් හින්දුස්තානි සංගීතයනේ. මට ඒ පැත්ත පේනවා මේ බලන්න. ගාම ප ගම රේ සනිදාප පදනිසා ගාම ප පමද ප හැබැයි ඒ තීව්‍ර මාර්ගන නෑ. දරරරරරප ගම ප ගම රේ ලුවනියරරි දරරරරි දරරරර රරරර ගම ප ගම රේ ලවදදමලුයි කියලා එනකොට අර හැඩතල එනවා. මං හරි නේද අපේ කට්ටියට තේරෙන්නේ නැද්නේ? රසකාමී කොල්ලෝ ටිකක් නෙන්නේ ඉතින් ඒක තේරෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය බලන්න ඉතින් දැන් මේ ඕක වාදනය කරනකොට දැන් අපේ මේ හසන්ත මල්ලි විදුලි ඕගන් එකෙන් තමයි ඔය මේ සැක්සෆෝනේ හඬ උත්පාදනය කළේ. බ්‍රාස් වින් කියලා කියන්නේ මේ වුඩ් වින් කියලා කියන්නේ සැක්සෆෝන් වලට බටහිර සංගීතේ. ඉතින් හැබැයි එකෝස්ටික්ස් ඒ කියන්නේ ජීව ගුණයේ තියෙන මම මේ හසන්ත මල්ලිගේ වාදනය හොඳ නැහැ කියලා කියනවනේ. මේ වෙන රහක් එනවා එතකොට. දැන් කීබෝඩ් එකේ මේ ස්වර පූර්වයෙන් තමයි මේ හසන්ත මල්ලි මෙහෙයුම කරන්නේ. නමුත් ඕක එකෝස්ටික් සැක්සෆෝන් එකකට ගියා නම් ඒ වෙන හඬක් එනවා. එතකොට ඇඟිලි තුඩු වලින් එතකොට හුස්ම පාලනය කළා වාදකයට පුළුවන් ඊට වඩා වෙනස් ආකෘතියක නැත්නම් ඒකට කියන වෙනත් වර්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට දැන් ඔය හුඟක් දැන් අර ඉස්සෙල්ලා ගීතනුවක අපේ බටන්ලා වාදනය කළා. එතකොට ඒ වාදකයා දැන් හුඟක් කටින් හුලම් පිඹලා සද්දේ නැත්තම් ස්වර උපදවන සංගීත භාණ්ඩවල මේ බෙල්ලෙන් ඉහළ තමයි වැඩිපුරම වැඩ ටික තියෙන්නේ. මාංශ පේශි තියෙන්න ඕනේ. ඒකට අපි කියන හින්දුස්තානි සංගීතයේ ඒ වගේ සංගීත භාණ්ඩ බට්නලා. එතකොට ෂහනායි. බටහිර සංගීතය ගත්තොත් සැක්සෆෝන්. එතකොට ඕබෝ
වගේ කටින් හඬ පිම්මල ඒවට කියන අපි කියනවා ශීර්ෂ ප්‍රයෝග කියලා. ඒ කියන්නේ ඔළුවෙන් උඩ තමයි වැඩ කන්දරාවක් තියෙන. ඒ කියන්නේ දිව පාලනය කරන්න, හුස්ම පාලනය කරන්න, බෙල්ල දෙපැත්තේ මාංශ පේශි පාලනය කරන්න ඕනේ. එතකොට ඔළුවට දැනෙන බර වැඩි. නිකන් හග්ගෙඩිය පිම්බල බලන්න කොහොමද ඔළුවට දැනෙන බර කියලා. අන්න ඒ වගේ තමයි. අපි යන්නේ ලාංකේය සංගීත ශාස්ත්‍රයේ කණ්ඩායම් සංගීතයේ මේ බොහොම ප්‍රතාපවත් ලකුණක් සනිටුහන් කර ගේපද රචකයෙක් ඒ වගේම තනු නිර්මාණවේදියෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් සමග මේ විශේෂයෙන්ම එතුමාගේ හඬ ගැන කතා කරද්දී මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම හරහා ලාංකීය සංගීතය හඳුනාගත් ක්ලැරන්ස් විජේවර්ධනයන් ගාවට ක්ලැරන්සියානු සංගීතයේ රස භාවයන් හොයාගෙන යන සූදානම්. අපි ගීතය අහලා ඒ ගැන කතා කරමු. ක්ලරන්ස් ලකුණු පිළිබඳව කතා කිරීම සහ දැන් දිලෝෂ උපාලි අයියා දැන් අනිත් පැත්තෙන් චරිත් මේ අපේ හින්දුස්ථානි සංගීතයේ මේ වාද්‍ය භාණ්ඩයේ බටහිර සංගීතයත් එක්ක කැටි කළාම ඒකේ අමුතු ප්‍රහක් තියෙනවා. ක්ලරන්සියානු සංගීතය සහ මේ ගීතය තුල මම හිතන්නේ සංගීතයේ හැඩහුරු හැසිරීම ගැන අපි කතා කරමු. ඔව් දැන් එතෙන්දී වෙන්නේ මේ අමිල දැන් සංගීත මේ දැන් අපි වාද්‍ය ශිල්පියා කියලා කෙටියෙන් හැඳින්වුවට සංගීතඥයෙක් නොවන කෙනෙකුට වාද්‍ය ශිල්පියෙක් වෙන්න බෑ. මොකද ඉන්ස්ට්‍රුමෙන්ටලිස්ට් කියන්නේ සෝලෝ එකක් වාදනය කරන කෙනා. ඒතර වාද්‍ය වෘන්දයක ඉන්න කෙනා මියුසිෂියන් සංගීතඥයා. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමෙන්ටලිස්ට් කියන්නේ තනියෙන් වාදනයක් ඉදිරිපත් කරන කෙනා වාද්‍ය ශිල්පියා. ඒතර මේගොල්ලෝ වාද්‍ය ශිල්පියෝ තමයි. ඒ වුණාට මෙතෙන්දි මේගොල්ලෝ සංගීතඥයෙක් නෙවෙයි බෑ. මොකද ඒකට හේතුව මේ උචිත විදිහට ගැළපෙන විදිහට මේගොල්ලන්ට සිද්ධ වෙනවා තමුන්ගේ සංගීත භාණ්ඩය තමුන්ගේ ග්‍රහණයට ගන්න. තමුන්ට අවනත කරගන්න වෙනවා. දැන් අපිට දැන් වාහනයක් පදවගෙන ගියත් අපි වාහනේ තියෙන තාක්ෂණය අපිට අවනත කරගන්නේ අපි වාහනේ පදවගෙන යන්නේ හප්ප ගන්න නැතුව නේ. ඉතින් මේ ඇත්තනේ මේ වගේ තමයි ඉලෙක්ට්‍රොනික සංගීත භාණ්ඩ තියෙනවා. එතකොට එකෝස්ටික් ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. එකෝස්ටික් කියන්නේ මේ ජීවයේ ගුණය කියන්නේ ස්වාභාවික දේවල් වලින් හදපු සංගීත භාණ්ඩ තියෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග දාලා හදපුවා වෙනම තියෙනවා. ඉතින් ඒවා කොහොම වුණත් ඒවා හරියට තමුන්ගේ අවනත කරගන්න ඕනේ. ඒව අවනත කරගත්තේ නැත්නම් බෑ. ඉතින් මේ ක්ලරන්ස් විජේවර්ධන සහ මේ කණ්ඩායම් සංගීතය කියන්නේ මේ ලංකාවේ එක යුගයක්.
මම මේ ලංකාවේ කණ්ඩායම් සංගීතය දකින්නේ සීටි ප්‍රනාන්දු මහතාගේ ඒ සංගීත ආර්ය දිගුවක් විදිහටයි. ඒ කියන්නේ ඒකේ දිගුවක් නෙමෙයි. එතනින් ඒක නතරුනට පස්සේ ඊට පස්සේ තමයි මේ කණ්ඩායම් සංගීතේ ඇවිල්ලා දැන් බලන්න දිල්හානි දුවනි නාඩා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකයදී නාඩා නිදියන්නේ. හැබැයි ඔය ASCII දේශීය හැඩතල තිනවා. දිල්හානි දුවනි ඒ දේශීය හැඩ තියෙනවා. ඒව තමයි අපේ නාර රසනාර අල්ලන්නේ. නෑ පිරවන නෙමෙයි අල්ලන්නේ. ස්පර්ශ කරගන්න. හොඳ ඒව තමයි අපි මෙහෙම අපිව අල්ලගන්නේ. ඒ පොඩි කෑලි වලින්. දරරාරා රරාරා කොහොම අපිට අර කණ්ඩායම් සංගීතයේ දැන් ඔය පෝල් මෙකාට්ලි ජෝන් ලෙනන් ළඟින් එහෙම ඇවිල්ලා මේ අපේ ඒ කියන්නේ බීට්ල්ස් ලගේ ආభాසයනේ මේ ලංකාවේ කණ්ඩායම් සංගීතය හැටියට යන්නේ බීට්ල්ස් ගායක කණ්ඩායමේ. ඉතින් ඒගොල්ලෝ පවා දේශීය දේවල් හොයාගෙන ගියා. මට හරියට නම මතක නැහැ සමා වෙන්න පෝල් මෙකාට්නි හෝ ජෝන් ලෙනන් ඔය දෙන්නගේ කෙනෙක් පඬිත් රවිශංකර්ගෙන් සිතාර ඉගෙන ගන්න ගියා. ඉතින් අපි රසිකයන්ට කියන මට මතක නැහැ එක්ක ජෝන් ලෙනන් එහෙම නැත්නම් පෝල් මෙකාට්නි. ඒකට මම සමා වෙන මට නම මතක නැති ගැන හරියටම නම කියන්න. ඉතින් එහෙම වෙලා බලනකොට මේ ඒ තරම් ඒ කියන්නේ ඒ බටහිර සංගීතයේ එක නැමියාවක් තමයි මේ බීට්ල්ස්ලා කියලා කියන්නේ. කණ්ඩායම් සංගීතය ඒකනේ. ඉතින් එහෙම ඇවිල්ලා අපේ රටට මේ ආభాසය තරුණ පරම්පරාවක් මේක වැළඳගත්තා. ඉතින් ඔය කියන්න ඕනේ අමිල ඒ කාලේ තරුණ පරම්පරාව මේ බීට්ල්ස්ලා දාන සපත්තු දාන්න පටන් ගත්තා. ඒ විදිහට අඳින්න බලන්න පටන් ගත්තා. කොටිම කියන ගුවන්විදුලියේ මේ ඩෝලක් වාද්‍ය ශිල්පියෙක් හිටියා. ඒ මහතාට කට්ටිය නම දැම්මා මේ ගුවන්විදුලි වාදක මණ්ඩලේ බීට්ල් කියලා. හේතුව ඒ මහතා මේ බීට්ල්ස්ලාගේ ස්ටයිල් එකේ සපත්තු ගුවන්විදුලියට දාගෙන ඉන්න පටන් ගත්තා. ඉතින් එහෙම මේ තරුණ සමාජය තුළ රසිකත්වය තුළ ලොකු ගැම්මක් ඇති කරපු සංගීතාරක් තමයි කණ්ඩායම් සංගීතය. ස්වර සංයෝජනී රිත්මීය මාත්‍රාව Melody of Rhythm මහාචාර්ය කෝලිත භානු දිසානායක සමග සප්තස්වරේ මාධුර්ය අප්‍රමාණව විඳින්නට ඔබට ඇරයුම්. සංගීතය කියවීම පොළොවේ පළ කරන්න අපි ජාතික ගුවන් විදුලිය විදිහට Melody of Rhythm හැම සෙනසුරාදා දවසකම හවස 4 ඉඳන් 6 වෙනකම් ඔබට අහන්න අවස්ථාවක් තියෙනවා. අපි ඊළඟට තෝරගන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මේ බොහොම රහට දැනෙන තවත් ගීතයක්. කණ්ඩායම් සංගීතයත් එක්ක යෞවනයේ කොච්චර දුරකට ආදරය කරාද කියන කාරණයත් එක්ක මේ උපුල් ශාන්ත සන්නස්සගලයන් ලියූ නවරත්න ගමගේ සංගීතවත් කළ කසුන් කල්හාර ජයවර්ධන සහ උරේෂා රවිහාරි ගැයූ බොහොම ජනප්‍රිය ආදරණීය වස්සානි චිත්‍රපටයේ වෙනුවෙන් ගැයූ ලස්සන ගීතයක් අහන්න හොඳ වෙලාව ගී අනුවාදනය නෙවෙයි. අපි ආරාධනා කරනවා හේමන්ත හපුවාරච්චි සමග දේවිකා චතුරානිට ඒ ලස්සන ගීතය අහලා අපි කතා කරමු. ඊනයකි මට ආදරේ හැඟෙනවා මට ජීවිතේ ඊනයට ළඟ ජීවිතේ හැඟෙනවා ඔබේ ආදරේ
සුවඳ මල් පෙති පරවෙලා සුවඳ මල් පෙති පරවෙලා වස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ කවරා සැඟවූ සිහිනේ සුසුමේ කවරා සැඟවූ සිහිනේ ආදරණීය වසානේ ආදරණීය වසානේ ආදරණීය ආදරණීය වසානේ වත්මන් තාරුණ්‍ය බොහොම ආදරය කළ මේ තවමත් බොහෝ දෙනෙක් ගයන බොහෝ අවස්ථාවල ගයන ගීතයක්. අපි කණ්ඩායම් සංගීතය ගැන කතා කළා ග්‍රැමෆෝන් යුගයෙන් පටන් අරගෙන කෙමෙන් ආවා. මේ ගීතයේ සංගීතය දැන් යෞවනයේට දැනෙන්නේ ෆීලිං එක 18 19 20 25 හැබැයි අපි 40 50 වුණත් ඒ යෞවනත්වයට අපිව ගෙන යන්න පුළුවන් ආකාරයේ සංගීත මුසුවක් තියෙනවා. අපි මේක ගැන කතා කරමු මහාචාර්යතුමා. ඔව් දැන් චිත්‍රපට ගත්තාම ලෝකේ තියෙනවා මේ කලාත්මක චිත්‍රපට කියලා තියෙනවා වාණිජ්‍ය චිත්‍රපට කියලා තියෙනවා ඊට පස්සේ තමයි ඇක්ෂන් මූවිස් කියලා තියෙනවා ඊට පස්සේ හාස්‍යෝත්පාදක චිත්‍රපට කියලා තියෙනවා දැන් අලුතෙන් ඇවිල්ලා හැදිලා තියෙනවා මේ ස්පේස් ඒ කියන්නේ අභ්‍යවකාශය ගැන කතා කරන චිත්‍රපට වගේ විවිධාකාර චිත්‍රපට තිබෙනවා. ඒතර මේ ආදරණීය වස්සානේ චිත්‍රපටය මේ මෑත ඉතිහාසයේ මේ සහ මෙම ගීතය ලබාගත් ජනප්‍රියතාවත් එක්ක අපිට පැහැදිලිව පේනවා ඒක එක්තරා ආකාරයක අපේ චිත්‍රපට ගීත වංශයේ සම්දිස්ථානයක් සටහන් කරපු ගීතයක් හැටියට. ඉතින් එතෙන්දී සංගීත අධ්‍යක්ෂවරයා නවරත්න ගමගේ මහතා වගේම ෆුල්ශාන්ත සන්නස්ගල මහත්මයාත් මේ ගීතේ ගායනා කරපු කසුන් කල්හරත් ප්‍රේෂාර විහාරිත මතක් කරන. ඒ වගේම අද මේ ගීතය අපිට මෙතන ගායනා කළ ඒ රසය මතු කරලා දුන්න හේමන්ත අපුආරච්චි දේවිකා චතුරානි සොයිරා සහ සොයිරියත් අපි ආදරෙන් සිහිපත් කරනවා. දැන් මෙතෙන්දි චිත්‍රපට ගීතයක් කියලා කිව්වම චිත්‍රපට ගීතයක දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ චිත්‍රපට ගීතයක් අනිත් ගීතයක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒක අපි කල්පනා කරන්න ඕනේ චිත්‍රපටයේ තිර රචනයත් එක්ක නැත්තම් අධ්‍යක්ෂවරයාගේ සිතැඟි පරිදි චිත්‍රපට ගීතේ කොච්චර ගැළපීලා තියෙනවද කියන කාරණාවයි. මොකද තිර රචනයෙන් මතු කරන භාව තියෙනවා. චිත්‍ර රචනයේ මතු කරන රූප තියෙනවා. තිර රචනයේ මතු කරන කතාවක් තියෙනවා. කතා තේමාවක් තියෙනවා. කතා සාරයක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක මේ ගීතේ ගැලපෙන්න. අන්න එතෙන්දී අර ඔබ මතු කළපදි මේ යෞවනයේ ස්පර්ශ කරන චිත්‍රපටයකට උචිත ගීත අනුවක් ගායනයක් මේ දෙපළගෙම සිදු වෙලා තියෙන බවත් සංගීත අධ්‍යක්ෂවරයා සිදු වෙලා තියෙන බවත් මතක් කරන්න. හැබැයි චිත්‍රපටෙන් ගලෝලා අරගෙන උනත් මේ ගීතේ රස විඳින්න දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ කතාව නොදන්න වුණත් අපිට ඒක රහ දැනෙන ගීතයක් බවට සමහර ගීත තියෙනවා චිත්‍රපටයේ තුල ඉඳගෙනම ඒ ගීතේ රහ විඳින්න ඕනේ. ඇත්තටම ඒක ෆීලිං එක දැනෙන්නේ. හැබැයි මේ ගීතේ එහෙම නොවෙන්න හේතුව ඇයි? නෑ ඒක තමයි ඒ නොවෙන්න එකම හේතුව තමයි මේ ගීතයේ තියෙන ඒ කියන්නේ සමස්ත සාරය. ඒ සමස්ත සාරය චිත්‍රපටයෙන් එළියට අරගෙන අපිට රස විඳින්න පුළුවන්. ඉතින් හැබැයි මා විශ්වාස කරන්නේ නැහැ පුද්ගලිකව ඔය චිත්‍රපටයේ තුල විඳීම චිත්‍රපටයෙන් බාහිර රස විඳින්න පුළුවන්ද බැරිද කියන එක මට පොඩ්ඩක් ඒකේ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. මොකද රසය කියන එකට ඒ රූපාවලියම ඕනේ නැහැ. මට දැන් අපේ රටේ ඕනම චිත්‍රපට ගීතයක් ගත්තාම ඒ රූපාවලිය පැත්තකින් තියලා අපිට ගීතයක් හැටියට විඳින්න පුළුවන්. හැබැයි රසයට යම් තේජනයක් සපේනවා කෙනෙක් චිත්‍රපටිය බලලා තියෙනවා නම් හෝ චිත්‍රපටියේ දර්ශනයත් අපිට මවා ගන්න පුළුවන් නම් රසයට යම් උත්තේජනයක් තියෙනවා. හැබැයි ගීතයක් හැටියට
අපිට චිත්‍රපටයෙන් එළියට ලඟුණත් රස විඳින්න පුළුවන්. හැබැයි ඕක වෙනස්. ඕක ගලප ගන්න එපා නාටකම් ගීතයත් එක්ක. නාටකම් ගීතය නම් අපි මුලින් කතා කරපු ඔබ මතක් කළානේ නාටකම් ගීතය නම් ඒ පෙළට අයින් වුණයින් පස්සේ අර මොකද නාටකම් තනුව ඔක්කොම එක වගේ. නෘත්‍ය තනුව වගේ නෙමෙයි. නාටකම් වල එකම තනුවට විවිධ නාටකම් වල විවිධ ගීත තියෙනවා. ඉතින් එන්නේ එතන නාටකම් වලදී නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. නාට්‍යයේ පෙළෙන් එළියට ආවහම නාටකම් ගීතය අර පොඩ්ඩක් අරිට වඩා වෙනස්. හැබැයි නෘත්‍ය ගීතය ඔය වගේ නෙමෙයි. නෘත්‍ය ගීතය නෘත්‍යය තුලත් විඳින්න පුළුවන්, එළියෙත් විඳින්න පුළුවන්. චිත්‍රපට ගීතයත් මගේ පුද්ගලික විශ්වාසය ගීතය තුලත් විඳින්න පුළුවන්, මේ චිත්‍රපටයේ තුලත් විඳින්න පුළුවන්, එළියෙත් විඳින්න පුළුවන්. හැබැයි චිත්‍රපටයේ දර්ශන පෙළ, දර්ශන රූප රාමු ටික ඔළුවේ තියෙනවා නම් ඉතින් අර දැනෙන රහ වෙනස්. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් හැම සෙනසුරාදා දවසකම සවස් 4 ඉඳන් 6 වෙනකන් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. දැනෙන හැඟෙන දේ අපිට ලියලා යවන්න. මම හිතන්නේ අපේ වැඩසටහන තුල ඉදිරියේදී විය යුතු සහ ඔබට දැනෙන දේ අපිට ලිපි මගින් ලියලා යවන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ ගැන මතක් කරනවා. මෙලඩි ඔෆ් රිද්ම් සිටි FM ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඔබට දැනෙන හැඟීම අපිට ලියලා යවන්න කියන ආරාධනයත් එක්ක අපි එහෙනම් සමුගෙන යන සූදානම් වන්නේ අපේ වාද්‍ය වෘන්දය මතක් කරන්න ඕනේ මේ රසභාව මේ පැය දෙක පුරාවටම අපිට ලබා දුන් ජාතික ගුවන්විදුලියට මහා සම්පතක් වූ ජාත්‍යන්තර සම්භාවනාවට පාටු අපේ වාද්‍ය වෘන්දය ඔක්ටෝපෑඩ් වාදනයේ අද දවසේ සිසිල් ධර්මරත්න, තබ්ලා වාදනයේ බන්දුල ද සිල්වා, රිද්ම් ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ, බේස් ගිටාර් ප්‍රසාද් සිල්වා, ලීඩ් ගිටාර් සුදත් දිල්රුක්ෂ, කීබෝඩ් හසන්ත ජයලාල්, සිතාර් වාදනයේ දිලූෂ රවීන්ද්‍රනාත්, වයලින් WJ උපාලි, බටනලා වාදනයේ චරිත් මනුරත්න. ඒ වගේම තමයි අද දවසේදී මේ සංගීතය මෙහෙවීම සිදු කරමින් සංගීත අධ්‍යක්ෂණය කළ සිදත් සෝමසුන්දර මහතාට බොහොම ස්තුතියි. මේ සියලු දෙනාම එක පෙළට බොහොම ලස්සන අර කිව්ව විදිහටම සංගීත අධ්‍යක්ෂණය තුල ඒකාත්මික කරන්න හැකියාව අද දවසේ ලැබුණා. ඒ වගේම තමයි මැදිරි සහාය චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහතා, හේමන්ත හපුආරච්චි මහත්මයා අද දවසේ බොහොම ලස්සනට මේ ගී අපිත් එක්ක ගායනා කරන්න එකතු වුණා. දේවිකා චතුරානි මధుර මනෝහර හඬ මුසුව අපිට ලබා දුන්නා. විශේෂයෙන්ම මේ වැඩසටහන මෙලෙස තිලන කරන්න උපදේශකත්වය ලබා දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා, විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මයුරි අබේසිංහ මහත්මියව ආදරණීයව මතක් කර සිටිනවා. අද දවසේදීත් මේ සියලු දේ කනට රහට අපිට තිලින කළ නාද සංකලනය කර තරිඳු දිසානායකව අමතක කරන්න බෑ. විශේෂයෙන්ම මෙලඩි ඔෆ් රිද්ම් ඔබට තිලින කිරීමේ සංකල්පීය අදහස අපිට ලබා දුන්නු අපේ සිටි FM විධායක නිෂ්පාදක සිටි FM නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ මහතා, අධීක්ෂණය සිටි FM සහකාර අධ්‍යක්ෂ අනුෂා ජීවන්ති තලගල. අද දවසේදී මෙලඩි ඔෆ් රිද්ම් නිෂ්පාදනය බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ සියලු දෙනා එකට එකතු කරලා ලස්සන වැඩසටහනක් තිලන කළේ සේනානි වික්‍රමසිංහ, සුති සේනානි. එහෙමනම් ඉතින් ලබන සතියේ සුපුරුදු විදිහට අපි සූදානම් වෙනවා මේ සියල්ල බොහොම රසට ලස්සනට ඔබට තිලන කරන්න. විශේෂයෙන් අද දවසේ සම්පත්දායකත්වය ලබා දෙමින් මේ සියලු ගී රහට අපට දැනෙන විදිහට තෙරෙන කර මහාචාර්යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතියි. තවත් බොහෝ කාලයක් මම හිතන්නේ අපේ වැඩසටහන් සමග එකතු වෙමින් කෝලිත පාන් දිසානායක මහත්මයාණෙනි අපිව පොහොසත් කරන්න, අපේ ශ්‍රාවක සහෘද පරපුර පොහොසත් කරන්න එකතු වෙයි කියන විශ්වාසය අපි තියෙනවා. මම හිතන්නේ මොකක් හරි කියන්න තියෙනවා. ඉතින් ඔක්කොගම නම් ඔයාගේ නම කිව්වේ නෑ. අමිල ඉදිරිමාන මහත්මයාටත් බොහොම ස්තුතියි. එහෙමනම් ලබන සෙනසුරාදාත් අපි සූදානම් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් සමග ඔබත් සමග එකතු වෙන්න.